හරි. අපි මේක කරමු දැන්. මම මේම පැකේජ් මේකක් හදාගත්තා. DB connection කියලා වෙන ෆයිල් එකක් හදාගත්තා. එතකොට දැන් මට පොඩ්ඩක් කියන්න මේක කරේස කන්ස්ට්‍රක්ටර් එකක් ඇතුළත දැම්මේ නැත්නම් මෙතඩ් එක ඇතුළතද? මේ කෝඩ් එක. කන්ස්ට්‍රක්ටර් එකක් හදලා නැහැ නේ. කන්ස්ට්‍රක්ටර් මටත් එකක් මතක නැහැ. චුට්ටක් ඉන්න බලන්න. ක්‍රම දෙකක් තියෙනවා. ඒක මට මතක මෙතඩ් එකක් වගේ. මෙතඩ් එකක් ඇතුළේ නේ. එහෙනම් මේ ඕනේ නැහැ. මේ කනෙක්ෂන් ඕනේ නැහැ. මේ කන්ස්ට්‍රක්ටර්ස් ඕනේ නැහැ. මේ කන්ස්ට්‍රක්ටර් ඇතුළේ දාන එක තමයි හරියම ක්‍රමේ. හැබැයි අපි මෙතඩ් එකක් ඇතුළේ දාමු. public void method එකක් void නෙමෙයි. public මේකෙන් return වෙන්න ඕනේ connection එකක්. හරිද? return type එක connection දෙන්න ඕනේ. ඒතර get connection කියලා method එකක් හදනවා. හරිද? get connection method එක ඇතුලේ මම දානවා class එක import කරගන්නවා. හරිද? class.phoneName කියලා class එක import කරගන්නවා. ඊට පස්සේ මෙතන exception එකක් පයින්නවා. මේ phone name දාද්දි class not found exception එක. මේ class එක මේ drive එක නිකන් හරි නැත්තම් මෙයා class not found exception එකෙන් අපිට inform කරනවා මේ drive එක නෑ කියලා. ඒක තමයි මෙතන මේක class not found exception එකේ තියෙන වාසිය. මේක තමයි මේව import කළා කරන එක තමයි හරියම වැඩේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ error එක එන්නේ class එක නැති නිසාද කියලා. මෙම අපි import කරේ නැත්නම් අපිට වෙන මොකක්ද error එකක් පෙන්නන්නේ. එතකොට අපි දන්නේ නැහැ මොකක්ද error එක කියලා. එනිසා මේ class not found exception error handling එක අපිට බලා ගන්න පුළුවන් එක. ඊට පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ driver manager කියලා එකක් තියෙනවා. driver manager.get connection කියලා එකක් තියෙනවා. හරිද? driver manager එකෙන් කරන්නේ මේ අපි import කරගත්තු drive එක තියෙන්නේ. ඒ driver එකෙන් connection එකක් හදන එක. හරිද? connection එකක් හදන එක කරන්නේ. ඊට පස්සේ connection එක හදද්දී අපිට URL එකක් ඉල්ලනවා. හරිද? මෙතන URL එක දෙන්න ඕන MySQL JDBC ඊට පස්සේ ස්ලෑෂ් දෙකක් ගහලා රෙකෝඩ් දෙනවා JDBC කියලා ස්ලෑෂ් දෙකක් ගහලා sorry අනිත් පැත්තට පොඩ්ඩක් ඉන්න අනිත් පැත්තට ඒක JDBC MySQL කියලා ගහලා ඊට පස්සේ ආය කෝලන් එකක් දාලා ස්ලෑෂ් දෙකක් ගහලා ඊට පස්සේ දාන්න ඕනේ ඔයගේ සර්වර් එක. මෙතන සර්වර් එක දාන්න. ගන්න ඔයගේ දැන් ඔයා මේක පාවිච්චි කරන සර්වර් එක. ඔන්ලයින් සර්වර් එකක නම් පාවිච්චි කරන්නේ ඔයගේ ඔන්ලයින් මේ වෙබ්සයිට් එකේ නම දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගේ සර්වර් එක රන් වෙන වෙබ්සයිට් එක නම දෙන්න ඕනේ. නැත්තම් දැන් ඔයා ලෝකල් හොස්ට් නම් පාවිච්චි කරන්නේ. ලෝකල් හොස්ට් දෙන්න. දැන් අපි විභාගයට ලියන්නේ ලෝකල් හොස්ට් එක. හරිද? ලෝකල් හොස්ට් එක පාවිච්චි කරන්න. එතකොට database එක තියෙන port එක වෙන්නේ default port එක 33.6. ඔයාගේ default port එකේ නම් තියෙන්නේ 33.6 නම් ඔයාට 33.6ක් දෙන්න ඕනේ නැහැ මේව. ඒක default එන්නේ. හැබැයි 33.7 වගේ තියෙනවා නම් මම මෙතන මේව define කරනවා 33.7 කියලා. විභාගෙ ලියද්දි මොකටත් මෙතන colon එකක් දාලා 33.6 කියලා දාන්න. ඒක හොඳයි. හරිද? එතකොට සර් දන්නවා මූට මේක දන්නවා කියලා. හරිද? ඊට පස්සේ ස්ලෑෂ් එකක් දාලා database එකේ නම දෙන්න ඕනේ. අපි දෙමු PHP එකට මම කරපු database එකක්ම දෙන්නම්. පොඩ්ඩක් මට දෙන්න විනාඩියක්. Apache එක run කරා MySQL එක run කරා. පස්සේ මේක ඇතුලෙන් දෙනවා PHP myadmin burger house. මේ burger house එකේ ඇඩීම කරමු මේකේ. database එක නම් burger house. හරිද? database එක නම් burger house. හරිද? burger house කියලා database එක. එතකොට මගේ server එක run වෙන්නේ 33.6 database එක නම් burger house. ඊට පස්සේ එච්චරයි මෙතන ඉන්නේ මේ URL එක සම්පූර්ණයෙන් මෙච්චරයි. ඊට පස්සේ මෙතන command එකක් දාලා මම දාන්න ඕනේ මගේ info නෙමෙයි username එක password එක මෙතන දාන්න ඕනේ. හරිද? sorry මෙතන username එක password. username එක එන්නේ මගේ root සහ
පාස්වර්ඩ් එක වෙන්නේ මගේ පාස්වර්ඩ් එකක් නැහැ. හරිද? පාස්වර්ඩ් එක blank. පාස්වර්ඩ් එකක් නැහැ. එතකොට මේක තමයි database connection එක හදනවා කියන්නේ. database connection එක හදනවා. මෙතනින් තමයි උඩින් class එක මේ drive එක import කරනවා. යටින් connection එක හදනවා. හැබැයි දැන් මේක අපි මෙතන අන්තිමට ඇවිල්ලා semicolon එක දැම්මට පස්සේ ඇවිල්ලා alt එක end එක ගැහුවම introduce local variable කියලා එනවා. netbeans වලත් මේක එනවා. හරිද? end එක ගැහුවම මේක දාගන්නවා මේ connection කියලා variable එකකට දාගන්නවා. මේ සම්පූර්ණ ස්ටේට්මන්ට් එක මේ සම්පූර්ණ ස්ටේට්මන්ට් එක මෙයා connection කියලා variable එකට connection කියන data type එක තියෙන variable එකට දාගන්නවා. මේ root කියලා එන්නේ default. මම ඒක මාරු කරගන්න connection කියලා. connection කියලා variable එකට දාගෙන තියෙන්නේ. හරිද? get options. හරි. ඊට පස්සේ දැන් මෙතන මට errors පෙන්නනවා. ඇයි මම මේවා handle කරලා නැහැ. හරිද? මේ exception handle කරලා නැහැ. ඊට සමම try catch එකක් දානවා surround try catch block කියලා. හරිද? එතකොට එක exception එක මෙයාලා කෙලින්ම මෙතනින් handle කරේ මම manually handle කරන්න මේවා පාවිච්චි කරන්න නැතුව outing try එකක් දානවා. try එකක් දාලා ඊට පස්සේ මේ ටික ඔක්කොම copy කරලා මේක ඇතුලෙන් දානවා. මේක ඇතුලෙන් දාලා මෙතන catch එක දාන්න ඕනෙත් නෑ. මෙතන මෙයාලගේ add catch clause කියලා දානවා. SQL exception එකයි class not found exception එකයි handle කරන්න ඕනේ. ඔයාලා මතක තියාගන්න. දැන් මෙතන ඔයාලට suggestion දෙන්නේ නෑනේ ලියද්දි. ඔයාලා මෙතන handle කරන්න ඕනේ SQL එකයි class not found exception එකයි. හරිද? ඊට පස්සේ මම මෙතන s out එකක් දාන්න. QL එක යට්ටම දැම්මොත් මොකෝ? අයියේ එරර් එකක් එයිද ගන්න? SQL එක class not found එකත් එක්ක සම්බන්ධයක් නැහැ. නිකන් අර SQL එක මේ class not found එක ඇතුළේ තිබ්බොත් තමයි error එක එන්නේ. එහෙම අවුල නැති. ඊපස්සේ යටින් තව හොඳට මේ ඒ කියන්නේ exception කියලා super class එකෙන් මම exception එකක් දානවා. මේ වැඩි හොඳට. හරිද? get message. හරිද? ඊට පස්සේ මේක තමයි connection එක හදන එක. connection එක හැදුවට මදි. මම දැන් connection එක return කරන්න එපා. connection එක return කරන්න ඕනේ. එතකොට මම return කරන්නේ එලියින් හදනවා connection කියලා variable එකක්. නිකන් define කරලා විතරයි තියෙන්නේ. හොඳ define කරලා තියලා මෙන්න මේ ඒ connection variable එකට මෙතනින් assign කරනවා connection කියන එක. හරිද? connection කියන එක assign කරනවා. එතකොට බලන්න අර උඩ තියෙන variable එකට තමයි මේක assign උනේ. හරිද? මේ connection එක assign උනේ මෙන්න මේ variable එකට. එතකොට මෙතනින් මම return කරනවා මේ variable එක. return එකක් ගහලා connection එක return කරනවා. අය මෙතන මට error එකක් පෙන්නනවා. අය මේ connection එක initialize කරලා නැහැ කියලා. මම මේක initialize කරනවා null වලින්. null වලින් initialize කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් null නම් connection එක success නැහැ. null නැත්තම් connection එක success මට connection එක එනවා. හරිද? null නම් connection success නැහැ. නැත්තම් connection එක එනවා කියලා මට logic එකක් ගන්න පුළුවන්. මේක තමයි database connection class එක. එතකොට මෙතනින් connection එක එන්න ඕනේ. අද මම උදාහරණයක් විතර බලන්න මට connection එක එනවද කියලා මම s out එකක් දාලා බලනවා. තව එකක් මම මේ class එක static කරනවා. හරිද? public static කරනවා. එතකොට මට කෙලින්ම object හදාලා ඉන්න ඕනේ නැහැ. කෙලින්ම මට මේ get connection කියන එක මේ class එකෙන් call කරන්න පුළුවන්. dbconnection.get connection කියලා. හරිද? එතකොට මට වෙනම මේ object හදන්න ඕනේ නැහැ. හරිද? එතකොට මම මෙතෙන් call කරනවා dbconnection.get connection කියන එක equals to null නම් connection fail කියලා print වෙන්න ඕනේ මට මෙතනින් s out එකේ connection failed එහෙම නැත්නම්
connection success කියලා print වෙන්න ඕන. connection success වෙන්න ඕන. බලමු. connection එක failed success ද කියලා. මම server එක on කරලා තියෙන්නේ. server එක on වෙලා තියෙන්නේ. මගේ port එක මෙතනින් පෙන්වනවා 33.6 කියලා. ඔයාලගේ WAMP එකත් on කරගන්න. on කරලා ඒ වැඩේ කරාට පස්සේ දැන් මම මේක run කරනවා. run කරාම හරි connection success මට ආව connection success කියලා message එක. මෙතනින් මට රතු පාටින් error එකක් වගේ පෙන්නුනේ. මේක load කරන එක ගැන පෙන්වනවා. හරිද? ඒක error එකක් නෙමෙයි අතන warning එකක්. මෙයාලා automatically ඒක වෙනස් කරගන්නවා. JDBC driver කියන එක ඒක අවුලක් නැහැ. ඒක හිතන්න ඕනේ නැහැ. CJ JDBC driver දැන් CJ කැලල දානවා. CJ කැලල දැම්ම නම් ඒක එන්නෙත් නෑ. CJ කැලල දැම්ම නම් ඒක එන්නෙත් නැහැ. හරි connection success. එතකොට මේක තමයි code එක. database connection එකේ. ඔයාලා මේ විදිහට code එක මේක වෙනම class එක හදනවා වගේ හදලා මේ වගේ ගහලා ඊට පස්සේ insert update delete මොකක් කර දීලා තියනවා නම් කරන්න. එතකොට ලේසි මොකද දන්නවද? insert එකයි update එකයි දැන් හිතන්නකෝ ඔයාලට insert එකයි delete එකයි දෙකම දීලා තියෙනවා කියලා. ඒකට ඔයාලට දෙපාරක් database connection හදන්න ඕනේ නැහැ. ලියද්දි එකපාරක් මෙයාගේ database connection එකක් හදලා ඔයා උඩින් ලියන්න මේ dbconnection.java file එකේ මේ class එක තියෙනවා කියලා ලියලා යටින් මේක මෙන්න මේ method එක call කර මේ get connection කියන method එක call කර ඔයාගේ SQL statement එක ලියන්න. එතකොට ඔයාට මේ වෙලාවත් ඉතුරු වෙනවා ලියද්දි. ආයෙ මේ ටික කරන්න ඕනේ නැත්නම් දෙතුන් පාරකට කරන්න යනවා මේක. හරිද? වැඩේ තේරුණාද? අර කනෙක්ෂන් එක හදන්න හරියන්නේ නැහැ කම්පියුටරයක් ඉතින්. ඔව් ඉතින් අර එක්සෙප්ෂන් හැල්ලෙන්න වැඩි. මුක්ෂිත් මේ පොඩි ගොඩක්ද තියෙන්නේ කියලා. මුක්ෂිත් එතකොට අර අපි කලින් කනෙක්ෂන් එක නල් වලට මේ සමාන කරනවානේ. ඔව්. එතකොට ඊට පස්සේ ආයෙ කනෙක්ෂන් කියන එක කනෙක්ෂන් වේරියබල් එක ආයෙ සමාන කරනවා මේ අර කනෙක්ෂන් මොකද්ද ස්ට්‍රින්ග් වගේ එකනේ. අද ඩ්‍රයිවර් මැනේජර් get connection එකකට. ඔව් ඒකට සමාන කරනවා. දැන් එතකොට ඒක වෙලා ඒක හරියට උනේ නැත්තම් ඒක හරියට ඒක හරියට උනේ නැත්තම් රිටර්න් වෙන්නේ null එකමයිනේ. ඔව්. යනවා null එක. දැන් මේක try එක ඇතුළට එන්නේ exception එකක් නැත්තන්නේ. දැන් try එක ඇතුළට ඇවිල්ලා class එක check කරලා බලනවා class එක නැත්තම් නිකන් හරි මේ class එක නැහැ කියමුකෝ. ඒ කියන්නේ driver හරියට update වෙලා නැහැ. update වෙලා නැහැ කියන්නේ ඊට එහා run වෙන්නේ නැහැ code එක. ඊට එහා run වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ connection එක initialize වෙන්නේ නැහැ. connection එක initialize වෙන්නේ නැහැ. මේක class එක නැහැ කියන්නේ එක පාට මේ class not found exception එකට පැනලා මෙයා මේ message එක print කරනවා. එතකොට මේ connection එක initialize වෙන්නේ නැහැ. ඒකත් පහු කරන් ඇවිල්ලා මෙතන driver manager.get connection වලදී මෙතන ඔයාලා දාපු server එක හරිය නැත්නම් database එක හරිය නැත්නම් username එක හරිය password එක හරිය වැරදි නම් ඒත් connection variable එකට assign වෙන්නේ නැහැ. දැන් මුලින්ම run වෙන්නේ මේ පැත්ත. හැම වෙලේම Java වල හැම වෙලේම run වෙන්නේ දකුණු පැත්ත තමයි මුලින්ම run වෙන්නේ. හරිද? දකුණු පැත්ත success නම් විතරයි වම් පැත්තට assign වෙන්නේ. ඒ නිසා දකුණු පැත්ත success නැත්තම් වම් පැත්තට assign වෙන්නේ නැහැ. කෙලින්ම මේ MySQL exception එකට පැනලා error message එක print කරනවා. ඒ නිසා මේ connection එක null වෙලා තියෙනවා. මෙයා මේක success වෙනකම්. මේ get connection කියන method එක success වෙනකම්ම මේ connection variable එක null success වුණොත් අන්න connection variable එකට connection එක assign වෙලා මේ connection variable එක not null වෙනවා. තේරුණා? बताया मैं ना procedure Okay boy. okay එකපාරක් තන උඩින් කියන්න බලන්න පොඩ්ඩක්. හරි එතකොට මුලින්ම db connection කියලා class එකක් හදාගත්තා. හරිද? db connection කියලා class එකක් හදාගත්තා. ඊට පස්සේ අපි method එකක් හදුවා public static connection get connection කියලා method එකක්. හරිද? මේ method එක call කරලා තමයි අපි connection හදන්න යන්නේ. හරිද?
එතකොට ස්ටැටික් දැම්මේ මම මට කෙලින්ම DB connection කියන class එකෙන් get connection කියන එක call කරන්න පුළුවන් නිසා ලේසියෙන්. වෙනම object හදලා DB connection එකේ ඊට පස්සේ ඒ object reference එකෙන් call කරන්න ඕන කමක් නැහැ. කෙලින්ම මට මේ static methods call කරන්න පුළුවන් class එකෙන්. DB connection.getConnection කියලා class එකෙන් call කරන්න පුළුවන්. එතකොට ඒ නිසා මම මේ method එක හැදුවේ static විදියට. ඊට පස්සේ ඒක ඇතුළේ එක variable එකක් තියෙනවා connection equals to null කියලා. connection කියන්නේ මේකේ data type එක. connection data type එක. ඊට පස්සේ connection කියන්නේ ඒක variable name එක. null කියන්නේ නිකන් ඒක initialize කරන්න ඕනේ කියලා කියන නිසා මම initialize කරපු value එක null value එකක් initialize කරලා තියෙන්නේ. ඒ කියන්නේ තාම connection එකක් මෙයාට හම්බෙලා නැහැ කියන එක. හරිද? තාම මෙයා null. එතකොට දැන් try එකක් දැම්මා. හේතුව try එකක් දාන්න හේතුව මෙතන exception දෙකක් තියෙනවා අපිට handle කරන්න class not found එකයි SQL exception එක අපිට තියෙන handle කරන්න. ඒ නිසා මම try එකක් දාලා try එක ඇතුළේ ලියනවා class.forename කියලා ලියනවා. මේ class.forename එක ලියන්න හේතුව driver එක import කරන්න. අපි අර දාපු අර libraries වලට දාපු driver එක import JDBC driver into project. හරිද? import කරන්න. library එකේ තියෙනවා. සමහර විට මේක නැතුවත් වැඩ කරනවා. හරිද? මේක නැතුවත් සමහර විට වැඩ කරනවා. සමහර විට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අර සමහර විට කියන වචනේ ඕනේ නැති නිසා කෙලින්ම මේක දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතනින් තමයි connection එක create කරන්නේ. create connection. හරිද? මෙතනින් connection එක create කරනවා. එතකොට ඒ connection එක create කරද්දී driver manager කියලා class එකක් තියෙනවා අපේ JDBC drive එක ඇතුලේ. මෙන්න මෙතනින් import කරගත්තු JDBC drive එක ඇතුලේ. මෙතනින් import කරගත්තු JDBC drive එක ඇතුලේ තියෙනවා driver manager කියලා class එකක්. හරිද? ඒ driver manager class එක ඇතුලේ තියෙනවා get connection කියලා method එකක් තියෙනවා. හරි? driver manager class එක ඇතුලේ තියෙනවා get connection කියලා method එකක්. ඒ method එක access කරලා මට පුළුවන් ඒක ඇතුළට pass කරන්න මගේ server URL එක එක්ක jdbc:/mysql/ දෙයක් ගාලා මේ server URL එක තියෙන localhost කියන server URL එක :33.6 මගේ port එක /burgerhouse කියන්නේ database එක. හරිද? ඒක එක උඩුකොමා double quotation ඇතුලේ ඒක. හරිද? double quotation එක ඇතුලේ මේක. ඊට පස්සේ ඊළඟ double quotation ඇතුළේ දාන්න ඕනේ root කියන එක. මෙන්න මේව දාන්න එපා. හොඳයි මේවා මට IntelliJ එකකින් generate කරලා දෙනවා. මේ URL මේ user password කියලා මේ label ටිකක් තියෙන්නේ. ඒව දාන්න එපා. ඔයාලා නිකන් උඩුකොමා දදා කමා දදා යන්න ඕනේ. මේ get connection වරහන් දෙක මැද මුලින්ම තියෙන උඩුකොමා දෙක ඇතුළේ ලියන්න ඕනේ server URL එකයි port එකයි database එකයි. ඊට පස්සේ ඊළඟ කමා එකක් දාලා ඊළඟ උඩුකොමා ඇතුළේ දාන්න ඕනේ ඔයාගේ user name එක. මගේ user name එක තියෙන root කියලා. ඊට පස්සේ තව කමා එකක් දාලා උඩුකොමා ඇතුළේ දාන්න ඕනේ password එක. මගේ password එක his. ඊට පස්සේ අපිට තියෙන්නේ exception ටික handle කරන්න යන්න. exception SQL exception එකක් තියෙනවා. ඒක catch එකක් දාලා handle කරා. ඊට පස්සේ class not found exception එකක් තියෙනවා. ඒක catch එකක් දාලා handle කරා. ඊට පස්සේ normal exception එක. ඒ කියන්නේ super class exception එක මම නිකන් handle කරලා දැම්මා. ඒක අත්‍යවශ්‍ය නෑ. හැබැයි මොකටද කියලා handle කරා. ඒකේ message එක ගත්තා. ඊට පස්සේ අන්තිමට අර connection කියන variable එක මේ උඩේ මම හදාගත්තු connection කියන variable එක return කරලා දැම්මා මෙතන. එතකොට දැන් connection එකක් මෙතන කිසිම මෙතන උඩින් errors මොකුත් නැතුව connection එක successfully මෙතනින් initialize වුණා නම් මට මෙතනින් return වෙයි connection එකක්. ඒක මොකක් කරේ connection object එකක් return වෙයි මෙතනින්. එහෙම නිකන් අර successfully connection එක initialize වුණේ නැත්නම් මේ මං initialize කරලා තියෙන value එක තියෙන null value එක ඒක return වෙයි මෙතනින්. හරිද? එතකොට ඒක නිසා තමයි මම මෙතන demo.java එකේ print කරේ dbconnection.getConnection equals to null නම් connection fail. ඒ කියන්නේ null කියන්නේ connection initialize වෙලා නැහැ කියන එකනේ. මම දාපු value එකනේ ඇවිල්ලා තියෙන්නේ. connection fail නැත්නම් connection success. හරිද? connection එක success. තේරුණාද පුරුදු? ඔව් දැන් හරි. දැන් අපි connection එක නම් හදාගත්තා. මම ඒක දැම්මද ෆොටෝ එක connection හදලා නෑනේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා දැම්ම ගන්න දැම්මේ නෑනේ. මම ඒක දාන්නම් දැන්.
ඊට පස්සේ හරි. තව එකක් තියෙනවා. ඔයාලා මේක කරද්දී මේ උඩ තියෙන import ටිකක් දාන්න ඕනද? ලියන්න ඕනේ. SQL exception එක import කරන්න. හැබැයි මෙහෙමයි. ඔයාලා මේක ලියන්න ඕනේ තුන් පාරක් ලියන්න ඕනේ මෙහෙම ලියන්න. අර java.sql.star semicolon කියලා. එතකොට ඔක්කොම import වෙනවා. එතකොට තුනක් ලියන්න ඕනේ මෙහෙම. මේ ඔක්කොම මකනවා. මකලා java.sql.star semicolon. එතකොට බලන්න මේ ඔක්කොම ටික import වෙනවා. මට කිසිම එකක් නැහැ. ඔක්කොම ටික import වුණා. විසව බලන්න කෙටි ක්‍රමයෙන්. ඒ ඔක්කොම import වුණා java.sql.star. එතකොට import වුණා ඒ ටික. දැන් හරි. දැන් connection එක හදාගත්තා. connection එක success කියලා මම දැන් දන්නවා. හරිද? connection එක success. ඊට පස්සේ මම insert addට යන්න යන්නේ. හරිද? insert එකේ තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා. හරිද? එකක් statement එකෙන් අනිත් එක තියෙනවා prepared statement එකේ. හරිද? statement එකේ තියෙනවා prepared statement එකෙන් තියෙනවා මම මේක මේ ඒ කියන්නේ insert read update delete දෙකටම ඒක තියෙනවා. මුලින්ම statement ක්‍රමෙන් insert delete insert read delete ක්‍රමය ගන්නවා. read update හැබැයි මොකක් කර papers වල අහලා තියෙනවද මම prepared statement වලින් කරන්න statement එකක් කරන්න කියලා මම දැක්කේ නෑ එහෙම තිබ්බේ නෑනේ නිකන් කරන්න කියලා තමයි තිබ්බේ බලපු දෙකේම connection bookshop try ඕක තමයි ඕකේ ඔයා වෙනම variable එකක් alien define කරලා තියෙනවා. මෙතනින් ඒ කියන්නේ connection එක හදද්දී හරි ඔයාලා වෙනම alien අරගෙන variable එකක් ඒකේ ඒකස variable connection variable එකේ alien අරගෙන කරලා තියෙන්නේ. ඔයාලට මේ alien අරගෙන කරන්නත් පුළුවන්. ඇතුළෙන්ම හදලා ඇතුළෙන්ම return කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. එක ප්‍රශ්නයක් නෑ. සමජක් කියලා තියෙන එකේ variable එක තියෙන එළියේ මේ මම හදාගත්තු connection variable එක තියෙන එළියේ. හැබැයි මම එළියේ දදා ඉන්නට වඩා මේක ලේසි. මේවා මේ දැන් මේ connection variable එක මේ null වලට assign කරපු connection variable එක තියෙන එළියේ සමජක් වගේ. ඒ විදිහට කරන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. තව එකක් සමජක් වගේ මේ URL එක වෙනම අරගෙන තියෙනවා. ඒක මේ පිළිවෙලයි. එහෙම ගන්න එක පිළිවෙලයි. දැන් ඔයාලා කරනවා නම් දැන් ඔයාලා පොතේනේ ලියන්නේ. පොතේ ලියද්දී පොඩක් අර සිත අපි එහෙම කරමුකෝ. එහෙම ඇයි දන්නවද දැන් පැටලිලා ඉන්නේ එකයි. යකෝ ඒ ෆේල් දෙකට සර් කරපු විදිහට කරමුකෝ. URL කියලා දැන් මෙහෙම මට නම් මොකද තුන්නේ මොකද මට සර්වර් එක මතක නැහැ. ඒක දැන් උඹ කරන්නේ මම දැන් ඔය තියාගෙන ටිකක් ඉන්නවා. රට පැටලිලා ඉන්නේ. ඒකයි මං කිව්වේ. දැන් එතකොට දැන් මං අහන්නේ මුක්සිත් දැන් ඔහොම කරාම අතනින් මේ කෝල් කරනකොට ඕක බලපානවද? කෝල් කරනකොට ඒ කියන්නේ කෝල් කරන විදිහේ වෙනසක් තියෙනවද? කෝල් කරන දැන් විදිහේ අර වෙනසක් අර මෙහෙමයි ඔය දෙකක් තියෙනවා තියෙනවා පොඩි කියන්නේ? වෙනසක් තියෙනවා දැන් මෙහෙමයි ඔයාගේ එකේ පොඩි වටයක් ගහලා තියෙන්නේ දැන් ඔයාගේ කරලා තියෙන්නේ සර් වෙනම alien connection variable එකක් හදලා ඒ connection variable එක ඇතුලෙන් initialize කරලා ඇතුලෙන් return කරලා තියෙන්නේ හරිද මේ වගේ වැඩ කරන්නේ මේ connection variable එක මේ alien define කරලා තියෙන connection variable එක තව තැනක ඒ කියන්නේ මේ class එක ඇතුළෙම තව තැනක ඕන නම් විතරයි ඒක කරන්නේ හරිද මෙහෙම නැත්නම් මෙහෙම කරමුකෝ තව සර් කරපු විදිය ඔයාලට
නෑ ඉන්නකෝ තව එකක් ඇති මම ඒකක් දාන්න. ඇයි ඒක දෙකින්ද? මොකක්ද තියෙන්නේ? ජාති 3ක් විතර දිනනවා කනෙක්ෂන් හදපු විදිහේ. ඉන්නකෝ මම එකක් ගන්න. ජාති 3ක් නෙමෙයි ජාති ගොඩක් තියෙනවා කරන්න. ඒක වෙනම කතාවක්. කොහොම හැදුවත් නේ කනෙක්ෂන් එක හැදෙනවා. රික්වෙස්ට් එකක් ආවනේ. එතකොට ඔයාලට මම කෝඩ් එක තව ටිකක් අඩු කරා. මෙන්න මේ විදිහට කෝඩ් එක ලියන්නත් පුළුවන්. හරි. කනෙක්ෂන් එක මේ විදිහට හදලා මේක මම කරේ මේ එක්සෙප්ෂන් සුපර් ක්ලාස් එක්සෙප්ෂන් එක මම අයින් කරා. සුපර් ක්ලාස් එක්සෙප්ෂන් එක අයින් කරලා SQL එක්සෙප්ෂන් එකයි class not found එක්සෙප්ෂන් එකයි එකම catch clause එක ඇතුළේ දැම්මා O ලකුණක් දාලා. O එකක් දාලා. එතකොට SQL එක්සෙප්ෂන් එකක් ආවත් message එක print කරනවා. ඊට පස්සේ class not found එක්සෙප්ෂන් එකක් ආවත් message එක print කරනවා මෙතන. ඔයාලා අතින් ලියන නිසා මේ ක්‍රමය හොඳයි. අතින් ලියන නිසා මේ ක්‍රමය හොඳයි. මෙන්න මේක එච්චරයි නසුනේ නේ. ඔව් එච්චරයි වෙනස් වුණා. තව එකක්. මේ මෙතන URL එකක් තිබ්බනේ. ඒ URL එක මම වෙනම variable එකකට ගත්තා මෙතන. string URL කියලා. අරගෙන ඒ variable එක මෙතන define කරා. හරිනේ ඒක තේරෙනවනේ. URL එක ගත්ත විදිහ. ඔව්. මෙතන define කරා. ඒක එතකොට අර ඔයාලා පොතේනේ ඒ ලියන්නේ. අපි අර connection එක අපේ එකදී මේ host name එක ID දාපු එක. මොකද? මොකද? ඒ අපේ host name එකයි database name එක දාපු ගෑල්ලා නේ ඔබ අතන්ට අරගෙන ඉන්නේ. ඔව් එතන මේ ඔව් ඒක තමයි. ඒ URL එක. JDBC MySQL localhost burger house ඒ කොටස. මේ කොටස වෙනම ගත්තා. සනුජක දැම්මද? ඒක. අපි මේ ක්‍රමේ කරමු. දැන් සනුජක්ක කියන ක්‍රමේ කරමු. ඒක පොඩ්ඩක් විතර ඕන වෙනවා. මොකක්ද දන්නවද? ඒ ක්‍රමය හොඳයි. අර කනෙක්ෂන් ක්ලෝස් කරද්දී ඕන වෙනවා මේක. දැන් කනෙක්ෂන් එකක් හදලා මෙන්න මේ public static connection කියලා එළියෙන් හදලා ඇතුලෙන් define කරන case එක පොඩි තැනක ඕන වෙනවා. ඒ කියන්නේ මුලින්ම get connection එක call කරලා අපිට connection variable එක return වෙනවා මෙතනින්. හරිද? connection variable එක මෙතන return වෙනවා. මේ කියන්නේ මේක ඇතුළේ තිබ්බ connection variable එක එළියට දැම්මම මම එළියට දැම්මේ හොඳ. එළියට දැම්මම connection variable එක return වෙනවා. හැබැයි දැන් connection close කරන තැන තියෙන්නේ. connection close කරද්දී ඔයාට මේ ආයේ මේ get connection එක call කරාම ආයේ අලුත් connection එකක් නෑ දෙන්නේ. ආයේ අලුත් ඒ connection එක අලුතෙන්ම හදලා ඒක close කරනට වඩා දැන් මෙතනින් already හදපු එක මෙතනට assign වෙලානේ තියෙන්නේ. එතකොට මේක call කරලා ඔයාට close කරන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් මම insert එක පටන් ගද්දී connection එකක් හදන්න එපායිනේ. connection එකක් හදන්න ඕන මම db connection dot get connection එකෙන් මම connection එකක් හදනවා. එතකොට මම connection එක open වෙනවා automatically. මම connection එක හැදුවා කියන්නේ connection එක open වෙනවා කියන එක. ඊට පස්සේ දැන් මේක assign කරගන්න පුළුවන් මට නෑ. දැන් මෙහෙම හිතමු. දැන් ඔයා connection එක හදලා ඊට පස්සේ කෙලින්ම statement create statement දීලා statement එකක්ම හදනවා. හරිද? create statement දීලා statement එකක්ම හදනවා. statement එකක් හදලා ඒක දාගන්න statement කියන variable එකට. ඊට පස්සේ දැන් statement එකෙන් ඔයා SQL execution එක කරන් යනවා මේ පල්ලෙහා. කරන් ගිහිල්ලා අන්තිමට ඉවර කරාම දැන් ඔයාලට මේ connection එක close කරන්න ඕන. connection එක close කරන්න ඕන වුණාම දැන් ඔයා නිකන් හරි එළියෙන් මේම variable එකක් දාලා තිබ්බේ නැත්තම් මේම එළියෙන් variable එකක් දාලා නැත්තම් ඔයාට වෙන්නේ මොකක්ද දන්නවද? ඔයාට වෙන්නේ ආයේ db connection කියලා class එක call කරලා ඒකේ get connection කියන එක අරගෙන ඊට පස්සේ close කරන්න වෙනවා. එතකොට ආයෙ පාරක් අර connection එක call වෙනවා. හරිද? ආයෙ පාරක් connection එක call වෙනවා. ඒක කරන්න හොඳ නෑ එම. ඒක කරන්න ඕනේ db connection එක අරගෙන ඒක close කරලා දාන එක. එතකොට නම් මෙතන exception
අන්න හැන්ඩල් කරලා නැති නිසා මෙතන එරර්ස් පෙන්නන්නේ. නැත්නම් ඒක හරි. එතකොට දැන් මෙතනින් කනෙක්ෂන් එකක් get කරද්දී assign වෙනවනේ කනෙක්ෂන් එක. මෙතනින් කනෙක්ෂන් එකක් get කරද්දී මෙන්න මේ variable එකට කනෙක්ෂන් එක assign වෙනවා. හරිද? දැන් සර්ගේ තියරිය මේකයි. හොඳයි. සර්ව කියලා දුන්නේ නැහැ. සර් කියලා දුන්නේ නැහැ. හැබැයි variable එක හැදුවේ එළියෙන්. දැන් එතකොට දන්නේ නැහැ ඇයි variable එක හැදුවේ කියලා. කට්ටිය. ඔයාලට variable එකක් හදන්න අවශ්‍යම නැහැ මෙහෙම එළියෙන්. මෙහෙම එළියෙන් කනෙක්ෂන් variable එකක් හදන්න අවශ්‍යම නැහැ. හැබැයි ඔයා මෙතනදී කනෙක්ෂන් එක වෙනම variable එකට ගන්නෙ නැත්තම් විතරක්. හොඳේ? කනෙක්ෂන් එක වෙනම variable එකකට ගන්න නැත්තම් මෙතන කොයිවත් මම කනෙක්ෂන් එක වෙනම variable එකට අරන් තියනවා පේනවද ඔයාලට? නෑනේ. මෙතන කොයිවත් මම කනෙක්ෂන් එක වෙනම variable එකට අරන් නැහැ. කනෙක්ෂන් කියලා variable එකට අරන් නැහැ. ඒ නිසා ඔයාලා වෙනම කනෙක්ෂන් එක වෙනම variable එකට ගන්නෙ නැත්තම් විතරක් ඔයාලට මෙන්න මේක ඕන වෙනවා. මේක පාවිච්චි කරන්න වෙනවා. කනෙක්ෂන් එක ක්ලෝස් කරන්න. හරිද? කියපු එක තේරුණාද වන්දා? හැබැයි මේ දැන් නම් මට ඔළුව විකාරලා මම හරියට එකක් වෙන්න බෑ. මුක්සිත් ඕකේ. බෝය කියන con.close ඒක නේද? ඔව් කොන්ඩක්ට් ක්ලෝස් එක තමයි. දැන් එතකොට ඒකේ ඔය db connection dot කියන එක ඕනද ඒකට? ඒක තමයි මම දැන් කිව්වේ. දැන් එහෙනම් මුක්සිත් එන අර විදිහට කරමු. මොකද ගොඩක් හැමෝම කරලා තියෙන අර විදිහනේ. ඔව් නැත්තම් ඔක පැටලෙනවා. ඒක තමයි. දැන් අර මේ දැන් සමජාක කරලා තියෙන හරිම විදිහ. හරිද? සර් කරලා තියෙන හරිම විදිහ. හැබැයි ඇයි කරේ කියලා සර් පැහැදිලි කරලා නැහැ. දැන් මම එකපාරක පැහැදිලි කරද්දී ඔළුව අවුල් යනවා. නෑ කරේ නෑ. නැත්තම් ශ්‍රීදේශ් මේ මොකක්ද උඹ දැන් එකපාරක් රන් කරාට පස්සේ ඔක SQL exception කියලා ආයි මුලදී එනවා බං මේ දෙපාරක් විතර රන් වෙද්දි. ඔව් ඒක තමයි. දෙපාරක් close වෙන්නේ නැහැ එතන. ඒ සීන් එක තියෙනවා. ඒ නිසා තමයි මම මේ කනෙක්ෂන් එක ඒ අතට කියන්නේ ආය connection එක call කරද්දී exception එකක් එනවානේ. ඔව් ඒක මට වුණා අත්දැකීම. ඒක තමයි සීන් එක. ඒක දැන් මම එකපාරව කියද්දි තේරෙන්නේ නැතුව ඇති. මොකද ඔයාලා කරලා පුරුදු වුණේ අර ක්‍රමේනේ. ඒ නිසා දැන් එතකොට දැන් මේක මෙහෙම කරාට කමන්නේ. මේක එළියෙන් මෙහෙම ඩිෆයින් කරාට කමන්නේ. මේ විදිහට කෝඩ් එක ගහන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මෙතනදී ඔයාලා ඉන්සර්ට් එකක් ගහද්දී db connection .get connection කියලා ගැහුවම ඒතර මේක variable එකට දාගන්නවා ඔයාලා සාමාන්‍යයෙන්. එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. මේක මේ get connection කියලා අරගෙන මේක එක variable එකට දාගන්නවා මේක variable එකට දාගන්නවා. මේ connection කියලා variable එකට දාගන්නවානේ. ඔයාලා එහෙමනේ කරලා තියෙන්නේ. connection කියලා variable එකට දාගෙන ඊට පස්සේ connection කියන variable එකනේ use කර create statement හදන්නේ. ඊට පස්සේ connect නැත්නම් දැන් ඔයාලා connection කියන variable එක නෙවෙයි දාගන්න සාමාන්‍ය con කියලා variable එකක් නේ. con කියලා. ඒකනේ අර සර්කරේ con කියලා variable එකක්. එතකොට con.create statement ඊට පස්සේ con.close එහෙමනේ ඔයාලා කරේ නේ. ඕක තමයි දැන් ඔයාලා කරපු ක්‍රමේ. එතකොට ඒ ක්‍රමයට බාධාවක් නැහැ මේ variable එක කොහේ තිබ්බත්. මේ variable එක කොහේ තිබ්බත් ඒ ක්‍රමයට බාධාවක් නැහැ. මට මේක ඇතුලේ දාන්නත් පුළුවන්. නේ? මට මේක ඇතුලේ දාන්නත් පුළුවන් කිසිම බාධාවක් නැහැ. මට මෙතන කොයිවත් errors පෙන්නන්නේ නැහැ. මේ errors පෙන්නන්නේ SQL exception handle කරලා නැති නිසා. බාධාවක් නැහැ. හැබැයි අර මම කියපු විදිහට කරනවා නම් බාධාක් තියෙනවා. ඒක ඕනේ නැහැ. ඒක එච්චර දුර හිතන්න යන්න එපා. දැන් මෙන්න මේ විදිහට කරන්නකෝ. එක විදියක් පාඩම් කරන් යන්න. දැන් අලුත් දේවල් ඉගෙන ගන්න ටයිම් මදීනේ. ඒ නිසා මෙන්න මේ විදිය පාඩම් කරන් යන්න. මේ විදියෙන් කනෙක්ෂන් හදලා පාඩම් කරන් යන්න. ගිහිල්ලා කනෙක්ෂන් එක හදලා ඊට පස්සේ වැඩේ කරන්න පුළුවන්. කනෙක්ෂන් එක හදන්න. දැන් මොකක්ද යාම හරියට විදිය දැන් ඔය තියෙන එකද? මේ ක්‍රමයෙන් MC මුචිත ඩබල් OP නේ උඹ දාන්න. ඩබල් OP ලු. MVC නේ. MVC නේ මේ ගහලා දෙන කනෙක්ෂන් එක වෙනම අරන්. ඔව් කනෙක්ෂන් එක වෙනම අරන්. MVC මේ ක්‍රමේ මං කිව්වා මේ සාමාන්‍යයෙන් දැන් MVC කියලා කිව්වේ නැතත් මේක කරන්න කියලා. මොකක්ද දන්නවද නැත්තම් මේ මෙයාලා කනෙක්ෂන් එක දෙතුන් පාරක් හදන්න ඕනේ බා. එතන මේ කෝඩ් එකම දෙතුන් පාරක් ලියන්න වෙනවා. දැන් නිකන් අර ඉන්සර්ට් එකයි ඩිලීට් එකයි දෙකම කරන්න කියලා තිබ්බනම්. ඒ නිසා මං කිව්වා මේක මේ වෙනම තැනක හදලා ඒක ලින්ක් කරන්න කියලා. ඒ කියන්නේ කොලේ එක කොලයක මේක හදලා ඊට පස්සේ අනිත් කොලේ ඉඳන් මේ
කෝල් කරන්න පොඩි නෝට් එකකුත් දාන්න හොඳේ උඩින් කනෙක්ෂන් ක්ලාස් එක හදලා තියෙන්නේ කියලා. නැත්නම් අර උඩ බලාගෙන කරේ. මේ එතකොට මුක්සිත මන් දැන් එවපු එක MVC ද තියෙන්නේ නැත්නම් නිකන්ද තියෙන්නේ? ඔය මම පල්ලෙහා තව කෝඩ් එකක් කියවලා ඇති. ඒක මොකක්ද කරලා තියෙන්නේ කියන්නකෝ. අයියෝ සයියෝ දැන් රටම පැටලලා ඉන්නේ හොඳ ගානට. උරුවත්තු ගාවුණා වගේ. මේ MVC නෙමෙයි. ඕක නිකම් වා MVC නෙමෙයි. මේක කෙලින්ම අර කස්සර දාලා. මේක MVC නෙමෙයි. පියෝ කෝඩ්. දැන් MVC නැතු ඕගෙන් ලිව්වත් කේස්ද? දැන් MVC ලියන්න ගියේද? කේස් නෑ. ඔක ලියන්නේ ඉතින් පතරන් ගියයි. මේවයි කේස් නෑ. හැබැයි ඔයා මේක පාඩම් කරන් යන එක ඇඟට ගුණයි. මොකද ඔයාට MVC ලියන්න කිව්වොත් ඔයා ලොකු අමාරුවක වැටෙනවා අරක පාඩම් කරන් ගිහිල්ලා. හැබැයි ඔයාට MVC ලියන්න කිව්වේ නැතත් මේක ලිව්වට වැරද්දක් නෑ. තේරුණාද? මේ වෙනම කරන එක. හරිද? මං කියනකොට මේක පාඩම් කරන් යන්නකෝ. මේක පාඩම් මේක තමයි කනෙක්ෂන් එක හදන විදිය. එතකොට ඔයා වෙනම මේ කනෙක්ෂන් එක හැදුවොත් ඔයාට වෙනම ලකුණු හම්බ වෙනවා. කනෙක්ෂන් එක හදපු එකට. ඒ නිසා ඒ කනෙක්ෂන් එක හදපු එකට වෙනම ලකුණු හම්බ වෙනවා මේක පෙන්නුවොත්. ඊට පස්සේ ඔයාට අර insert update delete එකට වෙනම දාන්න යනවා. මොනේ ස්ක්‍රීන්ෂොට් එක. ඒක සේව් කරාද? කරා මේක මම දාන්න ආරකම කළා. හරිද? දැන් කනෙක්ෂන් එක හදාද ඉන්නවා අපි. එච්චරලා. යමු අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හරි කනෙක්ෂන් එක හදුවා. දැන් අපි යන් ඉන්සර්ට් එකට ගිහලා ඉන්සර්ට් එකේ තියෙන ක්‍රම දෙකක් ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් වලින් පුළුවන් ක්‍රියේට් ස්ටේට්මන්ට් වලින් පුළුවන්. මම මේ normal ක්‍රියේට් ස්ටේට් වලින් මුලින්ම හදන්න. එහෙම ස්පෙસિෆිකලි ආයිද බං නැත්තම් එහෙම එක ක්‍රමයක් පාඩම් කරන් ගියා නම් හරිනේ. නැත්තම් දෙකම පාඩම් ගන්න ගියොත් පිස්සු ඇදේ. ඕක දෙයිද දන්නේ ප්‍රිපෙයාර්ඩ් ස්ටේට් ඒක එක තමයි. වරන්න ඇතුළ. නැත්තම් මේවා ඒක තමයි මුක්සි පොඩ්ඩක් අහලා බලන්න හරි අපේ ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එක කරන් ගියා නම් හරිනේ ඒවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ක්‍රියේට් ස්ටේට්මන්ට් එක ඔව් දැන් කරන්න මේක ලේසි. විශේෂයෙන් කියන්නේ නැහනේ. ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් කියන එක විශේෂ ක්‍රමයක්. නෑ. ඔව්. ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් කියන එක විශේෂ ක්‍රමයක්. එතකොට අපිට දැන් මෙතන දෙකම කරන්න වෙනවා. නෑ උඹට එහෙමයි ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් කරන් ගියත් හොඳයි. එතකොට කොහොම ආවත් උඹට ඒක දාන්න පුළුවන්. ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එක ලියන්න පුළුවන්. ක්‍රියේට් ස්ටේට්මන්ට් කරන්න ඕනේ නැහැ. නැත්නම් දෙකම පාඩම් කරන් ගියද්දි උඹට පැටලෙයි බං. දෙකම කරාන කරද්දි පැටලෙයි. මොකද්ද මුක්සි මේ ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් කියන්නේ මොකද්ද? මම දැන් කරන්න යන්නේ. ආ හරි මම ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් කරන්න. ඒක පාඩම් කරන්න බලන්න. ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එක. හරිද? ඕකේ. අන්න කනෙක්ෂන් එක හැදුවා. හරිද? කනෙක්ෂන් එක හදලා ඊට පස්සේ කනෙක්ෂන් එක කොන් කියලා තියෙනවනේ දැන්. කොන් එකෙන් මම හදනවා ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එකක්. හරිද? ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එකක්. දැන් ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එකක් හැදුවම එතනින් ඉල්ලනවා මට මගෙන් SQL query එකක් ඉල්ලනවා. ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එක කරන්නේ ප්‍රිපෙයාර් ස්ටේට්මන්ට් එක කරන්නේ SQL query එකක් ඉල්ලලා ඒ SQL query එකේ parameters අපිට define කරන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් method එකක් හදනවා කියමුකෝ. අපි වෙනම method එකක් හදනවා. Java වල method එකක් හදලා දැන් ඒ Java method එකේ මොකක් කර process එකක් කරන්න. හිතන්න ඒ Java method එකක් හදනවා. values දෙකක් add කරන්න. හරිද? Java method එකක් හදනවා values දෙකක් add කරන්න. එතකොට අපිට ඉල්ලන්න පුළුවන් නේද Java method එකේ උඩ parameters වලින් පළවෙනි value එකයි second value එකයි ඉල්ලන්න පුළුවන් නේ parameters වලින්. ඒ idea එක දන්න ඕනේ ඔයාලා. මේවා public void
addition කියලා method එකක් හැදුවොත් ඒකේ උඩින් int val1 int val2 කියලා 2 කියලා මෙහෙම values දෙක ඉල්ලන්න පුළුවන් උඩින්. මේ තියෙන්නේ methods වල parameters ඉල්ලන විදිය. හරිද? මෙතන මම හිතන්නේ method හදන්න බෑ මොකද මං ඉන්නෙත් method එකක් ඇතුලේ. හරිද? ඒක නිසා තමයි errors පෙන්වන්නේ. මම මේ නිකන් ඔයාලට අදහස පෙන්නුවේ. public void addition කියලා method එකක් හැදුවොත් ඒකේ value 1 value 2 කියලා මට values දෙක ඉල්ලන්න පුළුවන්. ඊ වගේ තමයි prepared statement වල තියෙනවා අපිට ඕන values ටික SQL query එක ඇතුලෙන් ඉල්ලන්න පුළුවන්. prepared statement වල විශේෂත්වය ඕකයි. හරිද? අපිට ඕන values ටික දැන් prepared statement වලින් අපි MySQL query එකක් ගැහුවොත් insert command එකක්. හරිද? insert query එකක් ගැහුවොත් දැන් අපේ database එකේ table එකට ඕනේනේ. මට සිරි මේකේ window ගොඩ බලපමු. automatic close දැන් මෙතන බලන්න අපේ table එකේ බලන්න අපිට ඕනේ ID එකයි name එකයි description එකයි is available එකයි ඕනේනේ අපේ table එකේනේ burgers table එකේ burgers table එකේ ඕනේ ID එකයි name එකයි description එකයි is available එකයි ඒ ඔක්කොම parameters හරිද ඒව මං එළියෙන් ඉල්ලන්න ඕනේ මං දන්නේ නැහැ ඒවා හරිද ඒකට එළියෙන් ඉල්ලන්න ඕනේ එළියෙන් ඉල්ලන්න ඕන දේවල් ටික මට මේ query එක හරහා pass කරන්න පුළුවන් ඒක තමයි prepare statement වල තියෙන විශේෂත්වය එතකොට මට මම මෙතන වෙනම SQL එකක් හදනවා string කියලා දාලා string එකක් හදනවා SQL statement එක වගේ හරිද SQL statement එක insert into කොහෙද insert කරන්නේ burgers කියන table එකට burgers කියන table එකට insert කරන්නේ values තමයි insert කරන values වෙන්නේ මන් දන්නේ සහ මන් දන්නේ ඒ ටික parameters ඉල්ලන විදිය 1 2 3 4 මේ values හතර මන් තාම දන්නේ මොකද්ද values හතර කියලා මොකද මේවා ඉල්ලනවා එළියෙන් ඉල්ලන ඒවා මේවා හරිද දැන් අපි අතනින් parameters ඉල්ලන්නේ දැන් මම කලින් ඔයාලට කරපු method හදපු විදිහේ method කරලා හදලා කරලා පෙන්නපු විදිහේ උඩ parameters ඉල්ලුවේ උඩින් ඉල්ලුවේ int val1 int value 2 කියලා ඉල්ලුවේ. එතකොට මෙතනදී මේවට ඕන මේ table මේ table fields වලට ඕන values ටික මම ඉල්ලලා තියෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණු දාලා. හරිද? ප්‍රශ්නාර්ථ ලකුණු දාලා තමයි ඉල්ලලා තියෙන්නේ බලන්න. insert into burgers values මේක දෙන්න කියලා. prepared statement වල තියෙන විශේෂත්වය තමයි මම මේ SQL variable එක මේක ඇතුළට pass කරාම මේ SQL variable එක මේක ඇතුළට pass කරාම මෙයාට හැකියාව තියෙනවා හරිද මේ prepared statement එකට හැකියාව තියෙනවා මේ variables ටික අඳුර ගන්න බලන්න මේ IDE එකනොත් එකට support එකක් දෙනවා මම මේක SQL කියන එක pass කරන්න කලින් මේක කොළ පාටයි SQL එක prepared statement එක ඇතුළට pass කරපු ගමන් ඒක තමිලි පාට වුණා. ඒ කියන්නේ prepare statement එක මේ SQL එක අඳුනගත්තා. හරිද? අඳුනගත්තා. එයා command ටික වෙන් කරා table name එකයි දෙන්න ඕන parameters ටිකයි වෙන් කරා. හරිද? එතකොට දෙන්න ඕන parameters ටික මගේ ප්‍රශ්නාර්ථ ලකුණු වලින් පෙන්නනවා. එතකොට දැන් ප්‍රශ්නාර්ථ ලකුණු වලින් පෙන්නනවා. හරිද? SQL එකත් මම pass කරා. දැන් මට මෙතන පෙන්නනවා SQL exception එකක් මම ඒක try catch එකෙන් handle කරනවා SQL exception එක try catch එකෙන් handle කරනවා try catch දාලා තියෙන්නේ නේද try catch එතකොට මේ try එක ඇතුලේ තමයි prepared statement එක ගහලා තියෙන්නේ අනිත් ඒවා එළිය ගැහුවා මොකද මේවා try catch ඕනේ නැහැ මේවා already අපි handle කරලා ඔක්කොම කරලා තමයි මේ connection එක වෙලා තියෙන්නේ මෙහෙට අර අතනින් handle කරානේ අපි connection එක එතකොට SQL statement එක මේක නිකන් string variable එකක් නේ. මේකට වෙන try catch මොකුත් ඕනේ නැහැ. එතකොට try එක ඇතුළේ එන්න ඕනේ prepared statement එක. හරිද? දැන් අපි මේකට parameters pass කරන්නේ කොහොමද? අපි method එක නම් method එක call කරද්දී parameters pass කරනවා. හරිද? method එක නම් method එක call කරද්දී parameters pass කරනවා. මෙතනදී parameters pass කරන්නේ කොහොමද කියලා අපි බැලුවොත් හරි record යනවානේ මම හිතුවා record වෙන්නේ නැහැ කියලා. parameter එක pass කරන්නේ කොහොමද කියලා බැලුවොත්
මේ prepared statement එක මම assign කරගන්න ඕනේ අලුත් variable එකකට. හරිද? මම මේ variable එකේ නම දෙනවා ps කියලා. ps කියලා දෙනවා. එතකොට prepared statement කියන type එකේ ps කියන variable එකට මම assign කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම call කරනවා ps.set කියන එකෙන් තමයි set කරන්නේ. හරිද? ps.set එකෙන් තමයි set කරන්නේ. හොඳට මතක තියාගන්න. ps.set ps.set එකෙන් තමයි set කරන්නේ. එතකොට set string set ගොඩක් තියෙනවා. set int set string set boolean set object එක දේවල් තියෙනවා. එතකොට දැන් ඒවා set කරන්න ඕනේ මෙන්න මේකේ data types අනුව. table එකේ id එක integer නේ. name වාචා description වාචා is variable කියන්නේ boolean. එතකොට id එක මම integer value එකක් set කරන්න ඕනේ. name එක integer මේ name එක වෙන්නේ string value එකක්. description කියන්නේ string value එකක්. is available කියන්නේ boolean value එකක්. එතකොට මම මෙතනින් කියන්න ඕනේ set int කියන්නේ මෙන්න මෙතනට හරිද මේ බිඳුවෙනි තැනට මේ බිඳුවෙන් දට set කරනවාම බිඳුව තැන කියලා මෙහෙම පෙන්නනවා index එක කියන්නේ බිඳුවෙනි තැන. මෙතන බිඳුවෙනි තැන කියන්නේ බිඳුව 1 2 3. එහෙමනේ අපි array වල එහෙම ගන්න බිඳුව 1 2 3 කියලා. එතකොට බිඳුවෙනි තැනට set කරන්න මොනවාද? මම දෙනවා බිඳුව වගේ. හරිද? බිඳුව වගේ මොකක්ද? ඉස්සල් කෝරේ කරාමට sorry බිඳුවෙන් තමයි 1 නේ. ඒ array වල තමයි බිඳුවකට ගන්නේ. මෙතන යන්නේ 1 2 3 4. හරිද? 1 2 3 4. පොඩ්ඩක් ඒක බලාගන්න 1 2 3 4. පළවෙනි තැනට මගේ id එක යනවා බිඳුව විදියට. id එක බිඳුව. හරිද? ඊට පස්සේ දෙවෙනි තැනට මම පාස් කරනවා set string එකක්. මගේ name එකේ string නේ තියෙන්නේ දෙවෙනි තැන name නේ එන්න ඕනේ. දෙවෙනි තැනට යනවා name එක. name එක මගේ name එක නේ burger එකේ name එක. හරිද? මම නිකන් දෙනවා hamburger කියලා. හරිද? තමයි hamburger. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න ඒකත් string එකක් නේ description එක string එකක්. එතකොට ps.set string තුන්වෙනි තැනට එන්නේ description එක මම දානවා delicious burger in our shop. හරි ඒක තමයි description එක. ඊට පස්සේ හතරවෙනි මේක parameter එක මම set කරනවා boolean කියලා. හතරවෙනි එක ඊට පස්සේ එතනට එන්නේ දැන් available ද නැද්ද කියලා. මේ අතන is available කියන එකනේ boolean. ඒතකොට එතනට දෙනවම true available. හරිද? දැන් මම parameters උත් pass කරගත්තා මේවට. හරිද? මේ SQL එකෙන් ඉල්ල parameters ටික pass කරගත්තා. දැන් තියෙන්නේ මට ps කියන ඒ variable එකම පාවිච්චි කරලා execute කරන්න. execute query. හොඳයි. select එකේ විතර නෑ sorry execute update. හරිද? insert එකේ update එකේ delete එකේ විතරක් execute update select sorry insert එකේ update එකේ delete එකේ විතරක් execute update select එකේ විතරක් execute query. හොඳ හොඳට මතක තියාගන්න insert එකේ update එකේ delete එකේ විතරක් execute update select එකේ විතරක් execute query. ඒක note කරගන්න. ඔයාලා practical කරන විතර නෙමෙයි පොඩි කොලයක් තියලා මේ විශේෂ දේවල් ටික note කරගන්න. මොකද සමහර දේවල් තියෙනවා මේ practical එකෙන් කරන්න බැරි ඒවා. so note down කරගන්න. මම දැන් s out එකක් දෙනවා. e.getMessage කියලා. එතකොට මේකත් අයින් කරගමු. මේ තියෙන්නේ prepare statement එකෙන් insert command එකක් ගන්න ඉතිය. දැන් බලමු අපි මේක table එකට වැටෙනවද කියලා. මේ table එකට එනවද කියලා බලමු. table එකට එනවද කියලා බලමු. මේක run කරනවම play button එක click කරලා හරි connection success මට මොකුත් ආවේ නැහැ. හැබැයි data යන්න ඕනේ. කොහොමද data යනවද කියලා ඒක refresh කරනවා. හරි data ආවා. id එක 8 කියලා ආවේ. මොකද මේකේ යන් id auto generate දාලා තියෙන්නේ. මම මෙතනින් බිඳුව කියලා පාස් කරාට මෙතන id බිඳුව කියලා පාස් කරාට මෙතනින් id එක බිඳුව වෙන්නේ නැහැ. මෙතන auto generate වෙනවා. ඒකයි මම මෙතන බිඳුව පාස් කරේ.
නව හැම්බර්ගර් ආවා delicious hamburger in our shop හරි available 1 ඒ කියන්නේ true හරිද දැන් මේක ගියාද නැද්ද කියලා මට මැසේජ් එකක් ආවේ නෑනේ connection success ආවේ අර මම උඩ දාලා තියෙන එක නිසා යටින් ගියාද නැද්ද කියලා ආවේ නෑනේ ඒ කියන්නේ මේ data insert successful නැද්ද ඒක දැම්මේ නෑනේ ඒක handle කරන්න ඕනේ මෙතනින් මේක මම ආයේ insert input කරනවා මේ introduce කරන මේකට variable එකක් මම මේක නිකන් නම දෙන්නම් raw කියලා හරිද දැන් මේකින් මට මේ execute වුණාට පස්සේ මේකෙන් return කරනවා affected rows දැන් මොකක් කරවා MySQL command එකක් execute කරොත් affected rows කියලා ඔයාට කියනවා මෙච්චර row ගානක් affect වුණා කියලා හරිද affected rows බිඳුවයිද නැත්නම් එකක් affect වුණාද ඒ වගේ ඒක ඇවිල්ලා මේකට assign වෙනවා integer එකක් විදියට එතකොට ඔයාට check කරන්න තියෙන්නේ affected rows බිඳුවට වඩා විශාලයිද කියලා if row විශාලයි බිඳුව නම් row විශාලයි බිඳුව නම් sout data inserted successfully else system out එකක් ගාලා මෙතනින් කියනවා data insert fail හරිද දැන් මම තියෙන රෙකෝඩ් එක මකනවා මගේ මම දාපු රෙකෝඩ් එක මකනවා මකලා දැන් බලන්න මෙතන තියෙන එක රෙකෝඩ් එකයි තියෙන්නේ එක රෙකෝඩ් එකයි තියෙන්නේ හරිද එක රෙකෝඩ් එකයි තියෙන්නේ මෙන්න මේ රෙකෝඩ් එක ගාවට මට මේක ඉන්සර්ට් වෙනවද කියලා බලන්න හරි connection success data inserted successfully ඒ කියන්නේ data එක insert වෙන්න ඕනේ හරි නවය හැම්බර්ගර් delicious burger in our shop 1 data එක insert වුණා ඔයාලා වෙන කිසිම දෙයක් පාඩම් කරගන්න එපා මේ insert command එකට මෙන්න මේ code එක පාඩම් කරගන්න එච්චරයි ඕනේ හරි එතකොට මේ තියෙන්නේ insert command එක මම මේ කොටස විතරක් crop කරලා දාන්න මට කියන්න මේකේ මොකක් කර ප්‍රශ්නයක් තියෙනවද මේකේ මොකක් කර කොටසක අවුලක් මොකක් කර එක කොටසක හරි මොකක් කර ප්‍රශ්නයක් තියෙනවද කියලා තේරුණාද නැත්නම් තේරුන්නේ නැද්ද සම්පූර්ණයෙන් තේරුන්නේ නැද්ද කිසිම දෙයක් තේරුන්නේ නැද්ද කියනවා පූර්ණ මොකදත්ද ඒ මම මුක්සි එනවද සමහරවිට කිය මේ මම මොකද කියන්නේ මේ අර සර්ගෙන් අහන්නකෝ දැන් අපිට එහෙම ඩේටාබේස් ප්‍රශ්නයක් දුන්නොත් ඒක ලියන්න ඕනේ MEC වලින්ද එහෙම නැත්නම් නිකම්ම ලියන්න පුළුවන්ද කියලා. ඇයි දැන් දෙකක් පාඩම් කරගෙන යන කේස් අප්පා. මේ MVC එකයි අවුල. එහෙමයි database connection හදන එක ඇත්තටම ඒක MVC වලට අදාළ දෙයක් නෙමෙයි. ඒක නිකන් අර database හදන ක්‍රමයක් database connection හදන ක්‍රමයක් MVC කියන්නේ වෙනම කතාවක් MVC කියන්නේ model view controller model එකෙන් කරන්නේ data handling ටික ඊට පස්සේ view එකෙන් කරන්නේ ඒ කියන්නේ screen ටික handle කරන එක controller එකෙන් කරන්නේ අර data ටිකයි screen ටිකයි connect කරන එක ඒක තමයි ඒක අර database එකට එහෙම MVC කියලා ක්‍රමයක් නැහැ ඒක database handling වලට අර ලේසි වෙන්න තමයි කරේ වෙනම ඔයා මෙහෙම කරනවා මේක පාඩම් කරන් යන වෙනම මේ DB connection class එක class by class පාඩම් කරන් යන්න මේ DB connection class එක වෙනම පාඩම් කරන් යනවා හරිද පාඩම් කරන් ගිහිල්ලා ඔයා connection එක මුලින් හදන්න දැන් ඔය පාඩම ඔය ප්‍රශ්නේ පටන් ගත්තෙම මම ඔයාලට කියන මේ ප්‍රශ්නේ පටන් ගත්තෙම මේ connection එක හදන්න ඒ කියන්නේ කොලයක් වෙන් කරලා සම්පූර්ණ කොලයක් වෙන් කරලා මේ connection එක හදන්න හදලා ඊට පස්සේ ඔයා අනිත් ප්‍රශ්න ටික කරන්න මේ කනෙක්ෂන් එක කෝල් කර මේ වගේ මේ විදියට කනෙක්ෂන් එක කෝල් කර දැන් ඉන්සර්ට් එකක් තිබ්බනම් ඉන්සර්ට් ප්‍රශ්නයක් තිබ්බ කියමුකෝ
දැන් මොකක් කරේ ඉන්සර්ට් ප්‍රශ්නයක් තිබ්බා. එතකොට ඉන්සර්ට් ප්‍රශ්නයක් තිබ්බනම් ඒ ඉන්සර්ට් ප්‍රශ්නෙට කනෙක්ෂන් එක මෙන්න මේ විදිහට කෝල් කරන්න. එතකොට මෙතන පොඩි කමෙන්ට් එකක් දාන්න ඕන නම් connection from db connection class that I created previous that I created in previous page කියලා. එතකොට සර්ට දන්නවා. ඌට මොලේ තියෙන්න ඕනේ දැන් මේ මාස්ටර් කරපු එකේට න. එහෙම ක්ලාස් හදන්න පුළුවන් කියලා. ඔය ඒක දැන් මෙහෙමනේ. දැන් ඔහොම කරලා කරුමටවත් කිව්වොත් මේ ඔයා DB කනෙක්ෂන් එක ඔයාගේ මේක ඇතුලේ ක්‍රියේට් කරන්න කියලා අන්න ඒකයි මම අහන්න කියන්නේ. DB කනෙක්ෂන් එක අන්න ඒකයි යවුල. ඕක ක්‍රියේට් කරන්න ඕනේ නැහැ. ඕක ඇතුලේම ක්‍රියේට් කරලා ඔයාලට හදන්න පුළුවන් කියලා. එහෙම දෙන එකක් නෑනේ. එහෙම බෑ. මේවයි. හරි. එතකොට මම කෝඩ් එකක් දානවා. මම කෝඩ් එකක් දාන්න චුට්ටකින් ඉන්සර්ට් එහෙම කරන්න බෑ. හැබැයි එහෙම කරන්න කියන්නේ නැහැ. දන්නවා. හරි ක්‍රමය මේක. ඔබ ඒ වැලක් කියන්න නම් උඩ. හරිද? ඒව ගන්න එපා. එකේ හදන්න. එහෙම කියන්නේ නැහැ බා. මිනිහත් කැමති වෙයි දිගට ගන්න නම් කෝඩ් එක කියන කනෙක්ෂන් එක වෙනම හදලා ලස්සනට හදනවට කැමති වෙයි. වෙනම හදලා ගන්න එක මම ඇහෙනවද බං? ඔව් කියපන් ඇහෙනවා. උඹට අපි ඇහෙන්නද තින්නේ නැත්තේ. අමුතු ඇහෙන්නේ නැහැ කියලා. දැන් ඔය ප්‍රශ්නේ එන විදිහ මට මතක නැහැ බැලුවේ නැහැ. දැන් අපි උතනදී ඩේටාබේස් එකට මේ මැනුවල් ඩේටා පාස් කරේ. අපි ගෙලින්ම උතන කෝඩ් එක ඇතුළෙන්නේ. අන්න ඒකයි මාත් අහන්න හිටියේ. දැන් මේ ප්‍රශ්නේ යක් සාමාන්‍ය දෙද්දී මේ අපිට ඔහොම පාස් කරන්න කියලා දෙන්නේ නැහැ නේ. මොකද අපිට ෆීල්ඩ් නේම්ස් අරගෙන දැන් ඒ දෙන ෆෝම් එකේ හරි මොකකාරී එහෙමනේ කරන්නේ. ස්කෑන් එකක් වගන්න. ආ? ස්කෑන් එකකින් ගන්න. නෑ මං හිතන්නේ මේ සමෝත් පූර්ණ උඹ කියන්නේ මේ උඹ කියන්නේ නිකන් අපි අර හදපු ඇප් එකකින් වගේ නේද? ඔව් ඒ කියන්නේ ඉන්සර්ට් එකෙන් දැන් අපි දීලා දිනවනේ බං මේ දැන් අපි මේ ටෙක්ස්ට් ෆීල්ඩ්ස් දීලා දිනවා කියලා ඩේටා ඇඩ් කරන්න. ඔව් අන්න ඉන්සර්ට් කරන්න නේම් එක දීලා දිනවා ඇඩ්‍රස් එක ඔහොම දීලා දිනවා. ඒතකොට ඒ සෙට් එකෙන් එපා ඩේටාබේස් එකට යන්න. දැන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් ආවොත් එන්නේ ඒ ටයිප් එකකටනේ. නැත්නම් අපිට ඩේටා දීලා කියන්නේ නැහැ නේ මේ තියෙන ටික ඇඩ් කරන්න කියලා ඩේටාබේස් එකට. මේ තාම මෙතන ආතල්ලා තියෙන ප්‍රශ්නය ඇතුලේ. හොඳයි. ඩේටාබේස් ප්‍රශ්නය ඇතුලේ හැෂ් සෙට් එකක් දාලා දෙන්න. මොකද්ද? ඩේටාබේස් ප්‍රශ්නය ඇතුලේ හැෂ් සෙට් එකක් දාලා. මොකද්ද හැෂ් සෙට් එකක් කියන්නේ? හැෂ් සෙට් එකකට ඩේටා අරගෙන හැෂ් සෙට් එකෙන් ඩේටා පාස් කරන්න මොකද්ද කියලා. හැෂ් සෙට් එක? උඩට. උනාදිරි හැෂ්සෙට් කියන්නේ ජෙනරික්ස්. ජෙනරික්ස්. අමාරු නෑ හැබැයි මේක සීන් එක අපි ඒ දවසින් කව කරන්නේ. දවසින් කව කරද්දි මේක තමයි ඉතින් කතා. ඔළුව පැලෙයිද? වීඩියෝස් කොන් කව කරද්දි. ඌ හැෂ්සෙට් අපිට ගන්නවද? කරාලු. ඔව් බං. ඌ ගන්නව අපිට? ඔව් යකෝ. දැන් මෙතන පූර්ණ මෙතන කොයිවත් කියලා නැහැ U ඉන්ටර්ෆේස් එකෙන් කියන්නේ data සාර්ථක ගන්න නැහැ බං. තේරුණාද? පූර්ණ මෙතන ඉන්ටර්ෆේස් එකෙන් data ගන්න කියලා කොයිවත් කියලා නැහැ. මේ database ආ මේකේ. ඔව් කියපන්. මෙතන database ප්‍රශ්නේ ඉන්ටර්ෆේස් එකේ එතකොට දැන් ඔය ප්‍රශ්නේ තියෙන what right right Java. එතකොට ඔක කොහොමද අපි කරන්නේ? එතකොට using database and the given below console application with main method. එතකොට අපිට ඉන්ටර්ෆේස් Create the ප්‍රශ්නෙට මොනවද connection ඒවා? system. මම තාම මෙතන මුලින්ම පළවෙනි එකේ connection එක create කරන්න ඕනනේ. ආ ඒක නෑ ඊට මූව මෙතන පස්සේ state insert the medicine code and medicine into the table. දැක්කම සමහරක් නේ මේකේ මෙතන ඒ කියන්නේ එතකොට දැන් මේ දෙවෙනි එක කොටස කියලා තියෙන අපිට පල්ලෙහා දීලා තියෙන ටේබල් එකේ තියෙන medicine code එකයි type එකයි. නේ සමහරක් ඒ කියන්නේ කනෙක්ෂන් එක වෙනම අරට ඇතුළටම දාලා හදන්න කියලා නෙමෙයි කියන්නේ කෙලින්ම DB එක වෙනම හදන්න කියලාද? වෙනම හදන්න කියලා තියෙනවා අතන. දැක්කද? ඔව්.
එතකොට දැන් ඔයා අරක ඇතුළේ දාලා හදලා පාඩම් කරන් ඒ ගියා කියන්නේ නම් ඕක ඇතුළට ඔයාලට අඩු දාලා පේනවා වෙනම හොඳට. හදන කියා කියන්නේ. ඔව්. ඒක ඇතුළේ දාලා පාඩම් කරන් ගියා නම් අන්න ඒක තමයි මම අහන්නේ. අඩු මට පේනවා. අහන්න අන්න ඒක දැනගන්න ඕන. දැන් මම අන්න ඒක තමයි මට අහන්න කිව්වේ. නෑ ඔයා මෙහෙමයි. BB එක වෙනම ක්‍රියේට් කරොත් හරිද? එහෙම නැත්නම් ඒක ඇතුළේ දාන්න ඕනද කියලා. ඉතින් සමජාක්ක මේක පාඩම් කරන්න යන්න මේක ඕනේ කරලා යන්න පුළුවන්. මේක ඕක කරලා දාන්න පුළුවන් ඔයාලට. ඒක තමයි. කිසි ප්‍රශ්නයක් නෑ. කෝඩ් පාඩම් කරන්න එපායකෝ. ඔව් කෝඩ් පාඩම් කරන්න එපා ඉතින්. දැන් ඉතින් පාඩම් කරනවා නෑ කෝඩ් පාඩම් කරන්න එපා අන්තිම කියලා. දවසේ. අනේ මේ හැෂ්ටැග් එක කඹු ගන්න ගියාම් බා. එහෙම ආවොත් ඉතින් උඹට ඩේටාබේස් ප්‍රශ්නයක් කරන්න බැරි වෙනවා උදේ. එතකොට මුචි අර ඉන්සර්ට් අලරෙන්ද. එතකොට මේ මුක්සිත් ඉන්සර්ට් එකේ මේ ඒ කෝඩ් එක විතරමනේ හැමෙමනේ එන්නේ. වෙනස් වෙන්නේ නැහැ නේ අර query එක කරනකොට මොකුත් වෙනස් වෙන්නේ නැහැ. කෝරේ එක විතරයි වෙනස් වෙන්නේ. නේ. කෝරේ එක විතරයි. නැත්නම් අපි දැන් prepared statement එක කරනකොට වෙන විදිහක් තියෙනවා කියන්න. create statement කියලා ක්‍රමයක් තියෙනවා. අර ඔය තව එකක් තියෙනවා කිව්ව ලියන්න. create statement කියන ක්‍රමයක් තියෙනවා. හැබැයි දැන් අපි කලින් කිව්ව අර DB connection එක මේක ඇතුළේ ඔය හදනවා. සර්වර් කරලා තියෙන්නේ ඒකද? DB connection එක මේක ඇතුළේ කරනවට වඩා DB connection එක එළියෙන් හදන එක මේ දෙකටම use කරන්න පුළුවන් කියලා කිව්වේ. ඒ වගේ create statement පාඩම් කරගෙන යනවට වඩා prepared statement පාඩම් කරන් ගියොත් ඔයාට මේ නිකන් වෙලාවෙත් prepared statement දාන්න පුළුවන්. විශේෂයෙන් prepared statement දාන්න කිව්වොත් ඔයාට prepared statement දාන්න පුළුවන්. දන්නවා? ප්‍රොෆෙෂනල් ක්‍රමය මේක තමයි prepared statement එක. එහෙනම් ඔක පාඩම් කරගන්න එක ලේසි. මේකට වැරදි දාන්න බෑ. මේකට වැරදි දාන්න බෑ මේ. එතකොට මේ එතකොට කියන්න. එතකොට ඒගොල්ලෝ ටේබල් එකක් දෙනවනේ ෆීල්ඩ් වලට. එතකොට 1 2 3 4 කියලා ඒ විදිහටම දාලා ඕ ටික ඩේටා ටික ඒ කියන ටිකට ඔව් එහෙම තමයි කරන්නේ. එයාලා දෙන ෆීල්ඩ් ඔක්කොටම අපි මෙහෙම ලියන්නත් ඕන නේ. මොකද්ද? දැන් මෙතන බලන්න මේකේ ඔය දැන් PS INT ද string ද කියලා medicine code medicine name මෙතන field දෙකයිනේ දීලා තියෙන්නේ. medicine code medicine name. එතකොට මේ දෙක string කියලා දීලා තියෙනවා. ඒ දෙකේ field size එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ field එකේ item 6 දාන්න මේ ඒ කියන්නේ characters 6 දාන්න පුළුවන්. මේ characters 25 කියලා. එතන මෙයාලා කියලා තියෙනවා write java statement to input prices of 3 items into set interface class hash set and output the total of price. මෙතන නම් hash set scene එකක් යන්නේ හොඳේ. ඒක නිකන් නේවන් කියලා තියෙන්නේ. Java statement එකක් ලියන්නේ කියලා. Java statement එකක් ලියන එක තියෙන්නේ. ඊට පස්සේ write a Java statement to implement the following functional interface and execute it using lambda expression. හරි හරි මේක database එකට සම්බන්ධ දෙයක් නෙවෙයි. නෑ ඔය උඩේ එක database එකට සම්බන්ධ. වෙන කෑල්ල ඔය කෑල්ල වල බංකෝ. ඔගේ හතරනේ ඔය ඒ කොටස. කනෙක්ෂන් එකක් හදන්න කියලා තියෙනවා. මෙතන ඔයා කනෙක්ෂන් එක හදන්න ඕන වෙනම. යට ඒක නිකන් කියලා තියෙනවා. මේ ස්ටේට්මන්ට් එක හදන්න ඕනේ prepared statement එකක්. ඒ ස්ටේට්මන්ට් හදනවා කියන්නේ මෙන්න මේක. මේ කොටස විතරයි. මෙතන මම ස්ටේට්මන්ට් එකක් හදලා තියෙන්නේ. මෙන්න මේ කොටස විතරයි. මේ කොටස හදන්න ඕනේ. හදුවා මේකට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ insert the medicine code and medicine name into the table. එතකොට මෙන්න මෙතනින් තමයි insert එක වෙන්නේ. medicine code එක medicine මෙන්න මේ දෙකක් use කරලා medicine code එක integer එකක් නෙන්නේ සාමාන්‍යයෙන්. නෑ පොඩක් එන්න. මෙතන medicine code එක string කියලා දීලා තියෙනවා හොඳයි. ඒක බලා ගන්න හොඳට. මෙතන string කියලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ දෙකම set string දාලා තමයි කරන්න වෙන්නේ. කියලා තිබ්බේ. set string දාලා මේ දෙක prepare statement එකෙන් දාන්න. දාලා ඊට පස්සේ ඉතින් ps.execute update දීලා execute කරලා දාන්න. ඊට පස්සේ ඒක row එකකට ගන්න. row එකට අරන් ඒක ගියාද නැද්ද කියලා check කරන්න තියෙන්නේ. row විශාලයි බිඳුවයි නම් මේක row else මේක. එතකොට මේ SQL exception එකත් යටින් handle කරන්න. හොඳයි. නැත්නම් ඒකටත් වැරදිදයි. මොකද exception එක පයින්නෝනේ කොහොමද? SQL exception එක යටින්. ඒ කියන්නේ නිකන් අපි හිතලා තමයි මෙඩිසින් කෝඩ් එක මෙඩිසින් එකේ දාන්න කියලා තියෙනවානේ. ආ. නිකන් ඩමි
ඩමියක් විතර දෙනවද එතකොට අපි? ඔව් ඩමි ඩේටා දෙන්න ඕනේ. දැන් ඩමි ඩේටා දෙන්න තියෙන්නේ. ඩේටා දෙකක්. ඔව් ඩමි ඩේටා දෙකක් දෙන්න ඕනේ. ඔබ දාපන් මේ මෙඩිසින් කෝඩ් එක 1 මෙඩිසින් නේම් එක මෝල් පෙත්ත. මට පූර්ණට පුළුවන් ඉතින් ස්කෑන් එකක් දාලා ෆෝ ලූප් එකක් දාලා rs.next අනේ එකක් මේ දාලා කඩා- ස්කෑන් එකකින් දෙන්න. අගුල ඒ මොනවදනේ අතර අනේ මේ සනුජක්කේ ඔයත් අඩවාගෙන ඉන්න මේ තව මොනවද කියලා තානවා. නෑ මං මේ ඇත්තටම අහන්න ඉන්නේ මේ ඇයි ඒ සෙට් එක දාන්නේ කියලා. ඒක කීබෝඩ් ඉන්පුට් rs.next එක නම් බැලුවේ කියන්න බෑ database එකේ. කියන්න බෑ කීබෝඩ් ඉන්පුට් ගන්න කියන්න පුළුවන්. කීබෝඩ් ඉන්පුට් ඔව් ආතල් හැබැයි. ඔහොම අන්න ඒ වගේ එකකුත් කරමු. ඔහොම බලාගෙන දැන් මේ ඔක්කොම පටල වෙලා තියෙන්නේ. නෑ මේකයි මං දන්නේ මෙච්චරයි. ඒ මඤ්ඤං ඒ බමුණ. ඔහොම කරගන්න ඔහොම එනේම ඔක්කොම ප්‍රෙඩික්ට් කරලා කරන්න කියොත් මේක කරන්නේ නැහැ ඩේටාබේස් එක විතර අද දවසේ කරන්න වෙන්නේ. අද කරන්න ඒක කරලා කට්ටියෙන් නිදියන්න පුළුවන්. එහෙම කිව්සත් නෑ දැන්. කෝ කාන්නේ ඩේටාබේස් එක තමයි කරකවල. වෙන විසඳුමක් නැහැ. ඇයි බං දැන් මේ ඔව් ඒක මේ නෑ. ක්‍රම කීයක් තියෙනවද කියන්නේ? ඕකේ වැඩි බ. එයාට ඕන ඕන විදිහට අහන්න පුළුවන්. ප්‍රැක්ටිකල් තමයි ඉතින් ඔළුවේ ප්‍රැක්ටිස් කරලා තිබ්බනම් ඉතින් මතක හිටිනවා. හරි එහෙනම් අපි ඉතුරු ටිකත් කරමු නේ. මේ ඔන්නෝගේ පොඩ්ඩක් ඒකට මේ අපි දැන් delete ඉස්සරට එක ගැව්වනේ අප්ඩේට් ඩිලීට් රේට් තුන ගාලි වෙලා පොඩ්ඩක් නවත්තමු බං. නැත්තම් දැන් මෙතනින් නැගිටිද්දි පිස් එක කියලා නැගිටින්නේ. එතකොට මේ තියෙන්නේ ඉන්සර්ට් එක. කාලා වීලා නාලා කරලා එන්න ඕනේ පොඩ්ඩක්. ඉන්සර්ට් එක තියෙනවා මෙතනින් ඔයාලට පුළුවන්. මේ ඔක් කෝඩ් එක දාන්නද? දැන් දැම්ම නේද ඔය? දාලා තියෙන ඉන්සර්ට් එක. එතකොට රීඩ් එක වෙන්නේ රීඩ් එකට දැන් කනෙක්ෂන් එකක් ගන්න බෑ. දැන් මෙතනින් නම් කනෙක්ෂන් එකක් අරන් තියෙන්නේ උඩින්. දැන් කනෙක්ෂන් එක අරන් තියෙන්නේ දැන් ඔබ කොලේ ලියද්දී කනෙක්ෂන් එකක් හදන්න ඕනේ මෙතනින්. හොඳයි. දැන් මම මෙතෙන් ආයෙ කනෙක්ෂන් එකක් හැදුවොත් මට එරර් එකක් පෙන්වන්න පුළුවන්. එතන කනෙක්ෂන් එක ආද එකක් මේ යටින් කනෙක්ෂන් එක ක්ලෝස් කරන්න. වැඩේ ඉවරුනාට පස්සේ මෙතනින් යටින් කනෙක්ෂන් එක ක්ලෝස් කරලා දාන්න. con.close මට ඒක අමතක වුණා. කනෙක්ෂන් එක ක්ලෝස් කරලා දාන්න. එතකොට මම මෙතනදී read එකේ con.open කියන්නම්. මොකද දන්නවද මම දැන් already හදලානේ නෑ open කියලා ගන්න නෑනේ. කනෙක්ෂන් එකක් මම හදන්න අරක දාලා කමෙන්ට් කරන්න. එතකොට හරි. ඕනේ. මම මේක කමෙන්ට් කරන්න. එනම් සි මොකද්ද? ඔක දාලා හැමම කමෙන්ට් කරන්න. ඕනේ. එහෙම කරමු. එහෙනම් මම මේව කනෙක්ෂන් එකක් හදා ගන්න උඩින්. ඉන්සර්ට් එක read එකෙන් කමෙන්ට් මේ read එකට කනෙක්ෂන් එකක් හදා ගන්නවා. කනෙක්ෂන් එකක් හදලා මේ කමෙන්ට් කර ගන්නවා. ඒකවල දැන් මම පාවිච්චි කරන්නේ උඩ කනෙක්ෂන් එක. අනත මෙහෙම කරන්නම්කෝ. මම මේක කනෙක්ෂන් එකට අලුත් DB get connection එකක් assign කර ගන්නවා. අර උඩ කනෙක්ෂන් එකට. මොකද මම යටින් close කරානේ. මම මෙතනින් close කරා. එතකොට මම මේ කනෙක්ෂන් එකට අලුත් DB connection එකක් මේ දා ගන්න ඕන open කර ගන්න ආයේ. open කරා. කරලා ඊට පස්සේ තියෙන්නේ අපිට මෙතනදී connection ඊට පස්සේ මෙතන SQL මේක දා ගන්නවා මම. SQL මගේ statement එක SQL command එක දානවා. select all from burgers කියන table එකෙන්. හරි burgers කියන table එකෙන් select කරන්න all. හරිද මට ඔක්කොම ටික select කරන්න ඕනේ. එතකොට SQL කියලා එකක් මම already හදලා තියෙන නිසා මම ඒකත් reassign reinitialize විදිහට ලියා ගන්නම්. හරිද SQL එකක් හදලා තියෙන නිසා. එතකොට ඔයාලා මේ ඒ කියන්නේ අලුතෙන් මේ තරු දෙකක් දාන්නේ.
මොකද? තරු දෙකක් දාන්නේ බර්ගර්ස් මැද්ද sorry prompt sorry දාලා. වැරදිලා. select all from burgers. select all from burgers. ඊට පස්සේ මම කරන්න ඕනේ කනෙක්ෂන් එකෙන් හදාගන්නවා මෙතනදී ඔයාට ඕනම් මෙතනදී prepared statement දාගන්න පුළුවන්. දැම්මට පාස් කරන්න පැරාමීටර්ස් නැහැනේ. මෙතන පාස් කරන්න පැරාමීටර්ස් නැහැ. ඒ නිසා ඔයාට පාස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා prepared statement use කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට පාස් කරන්න පැරාමීටර්ස් නැහැ. හොඳේ. පැරාමීටර්ස් නැහැ මෙතන. ඒ නිසා එහෙම මේ හරක වගේ අමාරු නෑ අර ඉන්සර්ට් එක කළා වගේ. පැරාමීටර්ස් මොකද ව්‍යා එකක් දෙයිද දන්නේ නැහැ. ව්‍යා එකක් එම දුන්නොත් ඔයාලට පාස් කරන්න වෙනවා. දැන් මෙහෙම ව්‍යා එකක් දුන්නොත් ව්‍යා id සමානයි කියලා දුන්නොත් මෙන්න මෙහෙම මේකක් දාලා question mark එකක් දාලා පාස් කරන්න වෙනවා අර data. හරිද? අපි ව්‍යා මුලින්ම normal එක දාන්නේ අර PS කියලා එහෙමනේ දාන්නේ. ඔව් PS කරන්නේ මුලින්ම ව්‍යා නැතුව කරන්න. ව්‍යා නැතුව කරන්න. එතකොට දැන් prepare statement එක මම දාගත්තා PS කියලා variable එකකට. PS කියලා variable. එතකොට ඒකේ prepare statement තමයි ඒකේ data type එක. හරිද? ඊට පස්සේ මම කරන්න ඕනේ ps.execute මෙතන execute query වෙන්නේ. හොඳ? මම කියවන read නම් query කියලා. execute query. එතකොට මේක ඇතුළට නෑ මේක ඇතුළට නෙමෙයි මේක එහෙම query එක execute වෙනවා. හරිද? execute වුණාට පස්සේ alt එකයි int එකයි press කරාම මේකත් variable එකට introduce කරනවා. introduce කරාම මෙතන එන්නේ integer variable එක නෙමෙයි assign වෙන්නේ result set එකට assign වෙන්නේ. rs කියලා result set variable එකට. variable එකට assign වෙන්නේ. එතකොට result set එකෙන් මම දැන් data ගන්න ඕනේ. හරිද? result set එකෙන් data ගන්න ඕනේ. data ගද්දී මම මුලින්ම check කරන්න ඕනේ result set එකේ data තියෙනද කියලා දැනටම. හරිද? ඒක if එකක් දාලා result set rs.next කියන එක call කරලා මට check කරන්න පුළුවන් result set එකේ data තියෙනවද කියලා. දැන් check කරාම මගේ පළවෙනි row එක කියවලා ඉවරයි. හොඳේ? next rs.next එක මම check කරපු ගමන් මගේ පළවෙනි row එක කියවලා ඉවරයි. ඒ නිසා පළවෙනි row එක කියලා ඉවරයි. ඒ නිසා දැන් පළවෙනි row එක කියවලා ඉවරයි නම් මම do එකක් නේ කරන්න ඕනේ. ආයෙ while loop එකක් දාලා ආයෙ check කරොත් දෙවෙනි row එකට යන්නේ. හරිද? දැන් මගේ පළවෙනි row එක කියවලා ඉවරයි. එතකොට ආයෙ මම while එකක් දාලා මෙතන rs.next දුන්නොත් දැන් බලන්න දෙපාරක් කියවනවානේ. දෙපාරක් කියවුවම මට දෙවෙනි row එකේ නම් තමයි output එක එන්නේ. ඒ නිසා මම කරන්නේ මුලින්ම do කරනවා. හරිද? මුලින්ම do කරනවා. do කරලා මම අර output එක ගන්නවා. හරිද? rs.get int id එක ගන්නවා. හරිද? id මෙන්න මේව තමයි ගන්නෙ. හොඳයි. result set එකෙන් data ගන්න මේ විදිහට. මගේ id කියලා මෙන්න මේ ටික ගන්නෙ. මෙන්න මේ table id name description is available. මෙන්න මේ ටික මම ගන්නෙ. එතකොට මේ ටික ගන්නවා variables වලට id ඊට පස්සේ rs.getString name ඊට පස්සේ rs.getString description ඊට පස්සේ rs.get boolean මොකද්ද is available. හරිද? is available. මේක is available. දැන් data ටික ගත්තා. ඊට පස්සේ අන්තිමට while එකෙන් දැන් while එකෙන් check කරනවා ආයේ තව data තියෙනවද කියලා. තව data තියෙනවද කියලා. ඊට පස්සේ දෙවෙනි ආයෙ check කරනවා. දැන් බලන්න පළවෙනි පාර if එකෙන් check කරනවා
ඩේට තියනද කියලා පළවෙනි රෝ එකේ ඩේට තියනද කියලා ඩේට තියෙනවා නම් විතරක් ඇතුළට එනවා. ඇතුළට එල්ල ඩූ එක කරනවා. මොකද ඕල්රෙඩි එකපාරක් චෙක් කරලානේ තියෙන්නේ. ඒ නිසා මට පළවෙනි පාර මේ වැඩේ මට පළවෙනි පාර මේකෙන් ගන්න පුළුවන් ඩේටා. ඊට පස්සේ ඩූ එකෙන් චෙක් කරලා ඩූ එකෙන් ඩේටා අරගෙන දෙවෙනි පාර ආයෙ චෙක් කරනවා ඩේටා තියනවද කියලා වයිල් එකේ. තියෙනවා නම් ආයෙ ඩූ එකට එනවා. ඩූ එකට ඇවිල්ලා ඩේටා ටික අසයින් වෙනවා. ආයෙ වයිල් එකට එනවා. ආයෙ ඩූ එකට එනවා. වයිල් එකට එනවා. ඒ වගේ තමයි කරකෙන්නේ. හරිද? එතකොට මෙතනින් print එකක් දාගන්න පුළුවන්. s out එකක්. id කියන්නේ id එකට ඊට පස්සේ name කියන්නේ name එකට සහ description එක වෙන්නේ description එක සහ is available වෙන්නේ is available වෙන්නේ is available එකට හරිද ඊට පස්සේ දැන් බලන්න මේක print වෙන්න ඕනේ මගේ data තියෙනවා නම් data හරියට ආවා නම් මේක print වෙන්න ඕනේ මෙච්චරයි select code එක මෙච්චරයි බලන්න මේක run කරලා හරි බලන්න මම දැන් අර insert code එකත් run වුණානේ ඒ නිසා දෙපාරක් මේක add වුණා බලන්න data inserted successfully connection success data insert වුණා අර උඩින් insert code එකත් run වුණ නිසා data insert වුණා ඊට පස්සේ data ටික ආවා මේ name එක ආවා wait name එක column name එක ගැන name එක හරි හරි මේ තියෙන්නේ name එක burger එකේ ඊට පස්සේ description එක fast food joint logger ඒක description එකට දෙවෙනි එකේ name එක hamburger description එක delicious burger is available through ඊට පස්සේ hamburger description එක වෙන්නේ delicious burger in our shop available is available through data ටික ආවා දැක්ක id ටිකත් 7910 ඕක තමයි insert read එක read එක දැන් සපද read එක හරිද නැත්නම් උඹලා disconnect වෙලාද නෑනේ තේරෙයි බබ ඉන්න පූර්ණ කොහෙද අප්පට පූර්ණ නවත් ඉන්නවා අංගේ හොල කියලා අකෝ එන්නේ මම දෙපාරක් විතර ගිහිල්ලා ඒ උඹට අන්තිමට වෙච්ච ඔක්කොම පෙන්න මේ ආයෝක පොඩ්ඩක් ඔතන පළවෙනි කියන කියන්නේ පළවෙනි කියන්නේ read එකේ උඩ ඉඳන් read එකේ උඩ read එකේ ඒ කියන්නේ මේ read එකේ ඉඳන්නේ මෙතන ඉඳන්ද ඔව් මුලින්ම connection එකක් හැදුවා මම දැන් connection කියලා variable එකක් already උඩ හදලානේ තියෙන්නේ ඔබ අතන හදපු connection එක close කරාද ඔව් close කරා මෙතනින් close කරා මේ හරි ඊට අර ඒකෙන්ම නේද ආයෙ ඕපන් කරේ ඔව් ඒකෙන් මම තමයි ඕපන් කරේ හරිද මෙතනින් connection එක ඕපන් කරා ඊට පස්සේ SQL එක අර දාලා තියෙන SQL variable එකටම මම assign කරා අලුත් SQL value එකක් හරිද මේක assign කරා ඊට පස්සේ try කරලා prepared statement එකක් හැදුවා හදලා මෙන්න මේ හදාගත්තු SQL එක මේක ඇතුළට pass කරා හරිද pass කරලා ඊට පස්සේ මේ prepared statement එක මම execute query කරලා execute කරා හරිද execute කරලා ඊට පස්සේ ඒක assign කරා result set variable එකට මොකද data එන එකක් නේ data එන එකක් ඒතකොට result set variable එකට දැම්මා ඒතකොට result set ඒ කියන්නේ මේ data එන්නේ නේද ඒකෙන් තමයි පෙන්වන්නේද ඔව් result set කියන එකට තමයි data එන්නේ data ඔක්කොම එන්නේ result set එකට එතකොට select query එකේ select pack එකක් වගේ ගන්න ඔව් data pack එකක් වගේ එනවා මේකට
එතකොට අපි චෙක් කරන්න ඕනේ රිසර්ච් සෙට් එක සිලෙක්ට් එකේ ඇතුලේ. විතරද රිසල්ට් සෙට් පාවිච්චි කරන්නේ? ඔව් සිලෙක්ට් එකේ Answer? විතරයි. සිලෙක්ට් එකේ විතරයි. ආහා. හරි හරි. හරිද? එතකොට අප්ඩේට් අප්ඩේට් එකේ නෑ. අප්ඩේට් එකේ වෙන්නේ අපි යවන එකන්නේ බා. අපි යවුවම අපිට එන්නේ මේ ඉන්ටිජර් වැලියු එකක් එන්නේ. ඒ කියන්නේ කොච්චර රෝ ගාණක් එෆෙක්ට් වුණාද කියලා. සෙට් කරලා ඔයා කරන එකෙන් තේරුණාද? ටේබල් එකක් අප්ඩේට් කරද්දී අපි සෙට් කොලම් නේම් දීලා ඊට පස්සේ ඔයා එකෙන් අපි මේ අප්ඩේට් කරන්නේ ටේබල් එකේ තියෙන එකක්. ඔව් ටේබල් එකේ තියෙන එක. එතකොට මේ අපිට රිසල්ට් සෙට් එකක් එන්නේ නෑනේ. නැත්ද සාසෙට් එක සෙට් කරන්න නැද්ද? නෑ රිසල්ට් සෙට් එකක් එන්නේ නෑ අපිට. අපිට එතනදිත් එන්නේ මේ ඉන්ටිජර් වැලියු එකක් එන්නේ. ඒ කියන්නේ රෝ කීයක් අප්ඩේට් වුණාද කියලා. ඒක කරද්දි බලමු ගන්න එතන. රිසල්ට් සෙට් එකක් එන්නේ දැන් select ගියා එකේ රිසල්ට් සෙට් විතරයි. එකට data ටික. හරි data ටික රිසල්ට් සෙට් එකට දැම්මා. දැම්මා. ඊට පස්සේ if එකක් දාලා check කරනවා රිසල්ට් සෙට් එකේ data තියෙනවද කියලා. හරිද? rs.next එකෙන්. rs.next එකෙන් වෙන්නේ next. row එකෙන් row එක check කරන් යන එක කරන්නේ rs.next එකෙන්. එතකොට rs.next කියන එක මම call කරපු ගමන් මෙයා පළවෙනි row එකට යනවා. හරිද? පළවෙනි row එකට යනවා. ගියාම දැන් මෙතන මම do එකක් දාන්න හේතුව තමයි මම මෙතන do නැතුව while හරි for හරි දැම්මොත් වෙන්නේ එයා දෙවෙනි row එකට යන එක. දැන් while එක ඇතුලේ මම ආයෙ call කරන්න බෑ rs.next කියලා. එතකොට මම මේකේ do එකක් නොදා කෙලින්ම while එකක් දැම්මොත් වෙන්නේ මෙයා මෙතනුත් rs.next එකක් call කරලා ආයෙ while එකනුත් rs.next එකක් call කරනවා. එතකොට එයා දෙවෙනි row එකේ ඉඳන් තමයි මට data පෙන්වන්න පටන් ගන්න. හරිද? ඒ නිසා මම කරන්නේ මුලින්ම if එකෙන් rs.next කරපු row එකෙන් data ටික අරගෙන do එකක් use කරලා data ටික අරගෙන හරි පොඩ්ඩක් ඉඩාංගෝ. කියවා. අඩු මේ කාගේ කනෙක්ෂන් අවුලක්ද කියලා මම හිතාන්න බෑ මං කියන එක උඹට තප්පර පහක් විතර ඉන්නේ. මට ඇහෙනවා බංග කියන්නේ. අනිතුන්ටත් එහෙමද? නෑ දැන් අන්න චිත් කියන උදේට කොන්ට්‍රෝල් යනවද? නේද උඹේ අවුලක් තියෙන්නේ කැඩි කැඩි ඇහෙන්නේ. බේ නොයිස් ඒක දැම්මොත් ඒ කියන්නේ උදේට කෙලින්ම අපි if එකන loop එකක් දැම්මොත් බං බෑනේ loop එක rs.next කියලා නිකන් එතනින් නවත්තන්න බෑ. තව condition එකක් දාන්න ඕනේ සීන් එකක් තියෙනවා නේද? loop එකක් දැම්මොත්. මොකද්ද loop එකක් දැම්ම කොතනටද උඹ කියන්නේ loop එක? ඒ කියන්නේ මං කියන්නේ- මොක්ෂිත rs.next එකෙන් එන වැලියු එක true වගේ වැලියු එකක් දෙන්නේ. ඔව් බූලියන් එකක් එන්නේ. හරි එහෙමනම් ඕනේ නැහැ නේ පුරුද්ද. බැලුවේ ඒකයි. ඒක කෙලින්ම loop කරන්න පුළුවන්ද කියලා මම බැලුවේ දැන් කොහොම අපි හරි if වෙලාලා next එකෙන් check කරා කෙලිම හරි loop කරන්නත් පුළුවන්. කෙලිම loop කියපන්. කරන්න පුළුවන් while එකක් දාලා. හරිද? මේ if එක නොදා කෙලින්ම while එකක් දාලා loop කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි data තියෙනවද නැද්ද කියලා check කරන්නේ නැහැ. දැන් ඔබ හිතන්නකෝ his එකක් ආවා කියලා. එතකොට his result set එකක් ආවා කියමුකෝ. එතකොට table එකේ data නැහැ. data බිඳුවයි. එතකොට මේ මෙයා while එකෙන් data තිබ්බත් නැතත් දැන් ඒ කියන්නේ මෙහෙම data නැත්තම් false එකක් එන්නේ. table එකේ data false නැත්තම් false එකක් එන්නේ. false එකක් ආවම දැන් අර සද්දයක් බද්දයක් නැහැ වගේ. ඒ කියන්නේ data මුකුත් පෙන්වන්නෙත් නැහැ. මුකුත් error message පෙන්වන්නෙත් නැහැ. එහෙමයක් තියෙනවා. හරිද? දැන් පළවෙනි data එක තියෙනවද කියලා මේක if එකෙන් check කරන්නේ. හරි මෙතනින් else එකක් ගහලා මට error message එකක් පෙන්වන්න පුළුවන් නිසා. මේ data නැත්තම් මට මෙතනින් else එකක් ගහලා මට කියන්න පුළුවන් මේ no data කියලා. no data කියලා error message එකක් ගහන්න පුළුවන්. හැබැයි while එකක් නිකන් දැම්මොත් වැරදි නෑ. හැබැයි error message පෙන්වන්න බෑ. no data කියලා මේ කියන්න බෑ. එහෙම ගැස්සක් වෙන්නේ. එතකොට do while හරි දාන්න ඕනේ මේ විදියට. do එක දාන්න ඕනේ
එකන ඩුව එක දාන්නේ මෙතනින් Do මෙයා එකේ පොයින්් ඉඳලා. කරන්න ඉන්න මෙතනින් පලවෙන රෝ එක පොයින්් කරන්න ඉන්න මේ rs.next එක කෝල් කරපු ගමන් මෙයා පලවෙන රෝ එක පොයින්් කරන්න ඉන්නේ ඒ පොයින්් කරන්න ඉන්න රෝ එකෙන් ඩේට ගන්න තමයි මේ ඩුව එක දාන්නේ ඊට පස්සේ ආයි වයිල් එකෙන් දෙවෙනි රෝ එක පොයින්් කරනවා පොයින්් කරලා ඊට පස්සේ ආයි ඩුව එකෙන් ඩේට ගන්නවා ආයි වයිල් එකෙන් තුන්වෙනි රෝ එක පොයින්ට් කරනවා ආයි ඩු එකෙන් ඩේටා ගන්නවා ඒ විදිහට තමයි ප්‍රොසීඩර් එක යන්නේ එතකොට ඩු එකෙන් ඩේටා ගන්න මෙහෙමයි අර rs කියන වේරියබල් එකේ තියෙන රිසෝල්ව් සෙට් වේරියබල් එක ඒකෙන් අපේ ටේබල් එකේ තියෙන ඩේටා ටයිප් අනුව ටේබල් එකේ ඉන්ටිජර් විදිහට නම් තියෙන්නේ get in කියලා ගන්න ඕනේ ටේබල් එකේ තියෙන්නේ මේ විදිහට නම් මොකද්ද string මේ වාචා විදිහට නම් තියෙන ටේබල් එකේ අපි string විතර ගන්න ඕනේ ටේබල් එකේ බූලියන් විදිහට නම් තියෙන්නේ අපි බූලියන් විදිහට ගන්න ඕනේ get boolean කියලා. ඒ විදිහට මෙතනට data අරගෙන variable වලට දා ගන්න ඕනේ. අපිට ඕන variable වලට දා ගන්න ඕනේ. දාලා අපිට print එකක් ගන්න පුළුවන් මෙතනින්. එතකොට data ගන්නේ මේ තියෙන්නේ column එකේ නමින් ගන්නෙ. ඒක database column එකේ නම් තමයි මම මේ දාලා තියෙන්නේ. id name description is available ඔක්කොම database table එකේ තියෙන නම් exactly ඒ නම් තියෙන්නේ. නම්බරින් තමයි මේ අරන් තියෙන්නේ අරගෙන මම එක අපේ variables වලට දාගෙන තියෙන්නේ දාගෙන එක print කරනවා දැන් හරි ඔච්චරයි මේ select එක තේරුණාද හරි අරකට වඩා මේක ලේසි වගේ අප්ඩේට් ඈ හොඳයි ඉතින් අර සර්කිට් කර ක්‍රමයට වඩා මේක ලේසි නෑ ඇයි දන්නවද අරක ඇතුළේ මේ ගොඩක් ජාති තියෙනවා මේකේ ප්‍රමාණය අඩුයි අරකේ මේ සෑහෙන්න තියෙනවා කනෙක්ෂන් හදලා රිචාර්ජ් සෙට් දාලා මේකේ දාලා තියෙනවා හැබැයි කනෙක්ෂන් එක එළියෙන් හදපු එක විතරයි මම හිතන්නේ තව ඩ්‍රයිව් මැනේජර් ඒක කනෙක්ෂන් ඩ්‍රයිව් මැනේජර් ඔව් ඒ කනෙක්ෂන් එක එළියෙන් හදලා ඒකේ ඇයි අර ඩ්‍රයිව් මැනේජර්වත් දාලා තියෙනවා නේද ඔව් ඒ කනෙක්ෂන් එක ඒක තමයි අපි ඩ්‍රයිව් මැනේජර් හදුවේ එළියේ තව ඇයි අර තව ස්ටේට්මන්ට් එකකුත් දානවනේ con.create ස්ටේට්මන්ට් කියලා එහෙම අරගෙන ඒක ඊට වෙනුවට තමයි අපි පස්සේනේ con.prepare statement දාන්නේ යන්නේ සෑහෙන්න තේරුණාද ඒක තමයි මේ ක්‍රමේ ලේසි අරකින් පැටලෙනවා ඕකේ එහෙනම් මේක මේක ලේසි. පාඩමක් දාන්න යන්න මේමයි ඔයාලා මේක කරන්න ඕනේ දැන් අද රැට මේ කුප්පි ඉවර කරනවා ඉවර කරාම පුළුවන් නම් රැට ප්‍රැක්ටිස් එකක් දාන්න ඕනේ අඩුම ගානේ දෙකක්වත් ඒ කියන්නේ රීඩ් අඩුම ගානේ සිලෙක්ට් එකවත් ඔයාලා තනියම කරන්න ඕනේ මම මේ ඒ කියන්නේ ඔක්කොම දැන් කරලා ඉවරුණා පස්සේ දැන් කරොත් කොහොමත් පුළුවන් මොකද මම කරපු නිසා රැට ආයෙ කරන්න ඕනේ කරාම ඔයාලා මතක් කරගන්න කරන්නේ ආයෙ හෙට උදේට ඔව් පොඩ්ඩක් මේ මමත් කියන්න දේ මේකප් කරන්න ඕනේ තව එකක් ඔයාලා ලියලා පුරුදු වෙන්න ඔයාලා ගොඩාක් රෑන ID එකේ ගහනවට වඩා ලියන්න වෙනවනේ ලියද්දී අමතක වෙන කේසයක් තියෙනවා හොඳයි ලියද්දී අමතක වෙනවා ඒ නිසා ලියලා පුරුදු වෙන්න ලියලා ඊට පස්සේ ID එකේ ටයිප් කරලා බලන්න ඒක තමයි අංකටක් ගුණ සිලෙක්ට් එකක් ගහමු ඊට පස්සේ සිලෙක්ට් එක read මේක එතකොට ඉන්සර්ට් එක නේ මේක ඉන්සර්ට් එක ඉතින් අර අප්ඩේට් ඩිලීට් දෙක නම් මතක තියාගන්න දෙයක් ඇත්තෙම නැහැ මොකද ඉන්සර්ට් එකමයි අප්ඩේට් ඩිලීට් කියන්නේ ඉන්සර්ට් කෝඩ් එකමයි වෙනස් වෙන්නේ
මේක වෙනස් වෙන්නේ query එක සහ prepared statement එකෙන් pass කරන data ප්‍රමාණය. හරිද? සමහරට data එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. ඒක පොඩි ගණනක් තමයි pass වෙන්නේ. හේතුව අපි එකපාර ගොඩක් where clause දාන්නෙත් නැහැ delete එකට. එකපාර ගොඩක් data update කරන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් අපි මේ ඉගෙන ගද්දී. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයේදී ඒ නිසා insert එකමයි ඒ code එකමයි. හරිද? මම ඔයාලට පෙන්නන එක තියෙන වෙනස. මේ code එක ගත්තොත් මේ insert code එක ගත්තොත් මම මේ insert code එක සම්පූර්ණ copy එකක් ගන්නවා. අරගෙන මම ඔයාලට පෙන්නන්න මේක වෙනස් වෙන චූටි කැලේ ටික. insert code එක copy එකක් කරගෙන ඒකේ බලන්න මම මේ connection එක අයින් කරන්න මොකද already connection එක හදලා තියෙන නිසා මම මේ connection එක close කරෙත් නෑ. දැන් connection එක close කරන්න වැඩි වෙනවා පස්සේ ආයෙ ලකුණු අඩු වෙන connection close case එකෙන් තමයි. try catch හරි මෙතනදී වෙනස් වෙන්නේ අප්ඩේට් එකේදී query වෙනස් වෙනවා. query අනිවාර්යයෙන් වෙනස් වෙනවා. connection ගියාද? මම ඇහෙනව නේද? මම ඇහෙනවද? Hello? connection base ඇහෙනවනේ? දැන් නම් ඇහෙනවා. හරි. එතකොට ඉස්සරලා එන්න තියෙනවා. හරි. බලන්න insert එක වගේමයි. හරිද? insert එක වගේමයි update එකත්. මම පොඩි වෙනස් වීම් ටික පෙන්නන්නම් මේකේ. update එකේදී update එකේදී command මේ කියන්නේ query සම්පූර්ණ වෙනස්. query එන්නේ update මොකක්ද update කරන්නේ අපි burgers update burgers ඊට පස්සේ මොකක්ද අප්ඩේට් කරන fields කියලා අපි දාන්න ඕන set name එක අප්ඩේට් කරනවා කියමුකෝ name එක අප්ඩේට් කරනවා මම දන්නේ නැහැ අප්ඩේට් කරන value එක මොකක්ද කියලා හරිද name එක දන්නේ නැහැ ඊට පස්සේ is available කියන එක මම අප්ඩේට් කරනවා is available සමෝද්දම ඉන්නවා මේකේ සමජක්ක yep අර මේ SQL එකේ බං අප්ඩේට් කෝඩය ගහද්දී name එක මේක දාලා කමා එකක් දානවද නෑ බබයා එකක් දැන් නෑ නෑ මං කියන්නේ මේම දැන් item දෙකක් set කරනවා නම් name සමානයි කියලා දාලා මේක දාලා ඊට පස්සේ ආයෙ කමා එකක් දාලා අනිත් item එක දාන්න. ඔව් set name ආයිත් set එකක් එනවා. sorry ආයෙ set එකක් එනවා. නෑනේ. නැද්ද? නෑ set එකක් එනවානේ. ආයි set එකක් set ආයි set එකක් එනවා. sure ආයි set එකයි field name එක ආයිත් ඊට පස්සේ අපි දැන් දාන්න ඕනේ ඒකද? හරි හරි එතකොට set එක අන්තිමට තමයි වෑ එකක් දාලා ඉවරලා field එක.
where id සමානයි id එකක් දන්නේ නැහැ. හරිද? දැන් මෙතන input තුනක් ගන්න ඕනේ. name එක set කරන්න ඕනේ, available එක set කරන්න ඕනේ, id එකක් set කරන්න ඕනේ. එතකොට prepared statement එක SQL එක පාස් කරනවා සමානයි. ඒ වගේමයි. එතකොට මෙතනදී පිළිවෙල වෙනස් වෙනවා. පිළිවෙල වෙනස් වෙනවා. මුලින්ම ඉල්ලලා තියෙන name එකනේ. බලන්න මුලින්ම ඉල්ලලා තියෙන name එක. එතකොට name එක වෙන්නේ 1. හරිද? name එක වෙන්නේ 1. එතකොට මුලින්ම ඉල්ලලා තියෙන්නේ මෙතන දෙවෙනියට ඉල්ලලා තියෙන්නේ is available එක. is available එක ඉල්ලලා තියෙන්නේ. එතකොට is available කියන එක 2 වෙනවා. හරිද? බූලියන් එක 2 වෙනවා. ඊට පස්සේ තුන්වෙනියට ඉල්ලලා තියෙන්නේ id එක. දැන් උඩින්ම මම id එක දාලා තියෙනවා. ඒක මම 1 නෙමෙයි 3 කරනවා. එතකොට එතන description එකක් ඉල්ලලා නැහැ. මම description එක අයින් කරලා දානවා. එතකොට 1 2 3 පිළිවෙලට මම දාන්නවා. අර query එකේ ඉල්ලලා තියෙන පිළිවෙල තමයි මෙතන මේ prepare statement එකෙන් data pass කරන්න ඕන. හොඳේ. අතන field එකේ තියෙන පිළිවෙල නෙමෙයි. හරිද? field එකේ තියෙන පිළිවෙලක් නැහැ මෙතන. මෙතන data pass කරන්න ඕනේ. මෙතන මේ data pass කරන්න ඕනේ. query එකේ ඉල්ලලා තියෙන පිළිවෙල තියෙන්නේ. name එක මුලින්ම ඉල්ලලා තියෙනවා, is level එක දෙවෙනියට ඉල්ලලා තියෙනවා, id එක තුන්වෙනියට ඉල්ලලා තියෙනවා. ඒ පිළිවෙල 1 2 3 කියනවා. හරිද? ඊට පස්සේ ps.execute කරා if row විශාලයි බිඳුව data inserted නෙමෙයි data updated successfully data updated successfully data update fail එතකොට මෙතන මට ඕනේ query එකේ පිළිවෙල උඹ දැම්ම උඹ අපිට කරන්නේ මොකක්ද query එකේ පිළිවෙල තියෙන අපිට ඕනේ විදිහටනේ ඒක අපිට ඕන වෙනස් කරන්න පුළුවන් නේ field එක පිළිවෙලට තියෙනවානේ insert එකේදී අර table එකේ තියෙන පිළිවෙලටනේ මේවා තියෙන්න ඕනේ තේරෙනවද උඹට ඒක ගන්න ඕනේ table එකේ පිළිවෙලට table එකේ තියෙන field තියෙන පිළිවෙලට මේ query එකේ මේ data pass කරන්න ඕනේ ඒ නිසා තමයි මෙතන මේ පිළිවෙලට දැම්මේ එතකොට දැන් මෙතනදී බලන්න update එකේදී name එක මුලින්ම නෑ උඹට ඕන පුළුවන් මුලින්ම is available එක set කරලා ඊට පස්සේ name එක set කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක නෑ මං කිව්වේ. මං කිව්වේ දැන් මෙතන උඹ ඉල්ලලා තියෙන පිළිවෙල තියෙන්නේ. මුලින්ම මේ name ඉල්ලලා තියෙන්නේ මුලින්ම ඉල්ලලා දෙන is available එක ඊට පස්සේ id එක ඉල්ලලා තියෙන්නේ. අනේ ඒ පිළිවෙලට තමයි මෙතන 1 2 3 දෙන්න ඕනේ උඹ. තේරෙනවද? ඔව් ඒක හරි මට ඒක තේරුණා මම ඒක අපිට අර query එකේ ඕන id එක මුලින් දාලා අර විදිහට ගන්න පුළුවන් නේ. id එක ඒක අපේ query එකේ සාමාන්‍යයෙන් මෙමය id එක primary key එකනේ බං primary key එක use කරන්නේ where එක හොඳේ ඔව් ඒක මතක තියාගන්න මේ ඔකට is available එක මුලට දාලා name එක මෙහෙම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ එතකොට මේ මෙතනත් මේ වෙනස් වෙනවා is available එක දෙකට ඇවිල්ලා මේ නෑ is available එක එකට ඇවිල්ලා name එක දෙකට එනවා තේරෙනවද හරි ඒක හරි එතකොට මෙතනින් execute වෙනවා update එක execute වුණාම මෙතනට එනවා row එකට මේ කොච්චර row ගානක් effect වුණාද කියලා එනවා ඊට පස්සේ row විශාලයි බිඳුව නම් data update successfully row උඩයි බිඳුව නම් data update fail ඊට පස්සේ connection එක close වෙනවා එච්චරයි වෙනසක් නැත හරිද වෙනසක් නැහැ පොඩ්ඩක් හිටවා මට විනාඩියක් හරි එතකොට ඒ සම්බන්ධව මොකක් කර ප්‍රශ්න තියෙනවද මේකේ අප්ඩේට් එක සම්බන්ධව අප්ඩේට් එක ඉන්සර්ට් එක වගේම අර පොඩි මං කියව වෙනස්කම් ටික විතරයි තියෙන්නේ හරිද මචං ඕකේ set දෙන්නේ නෑව මොකක්ද set එකයි එන්නේ set එකක් කැවලා ඊට පස්සේ කමාවක් කමාවක් කැවලා ඊට පස්සේ කොලම් නේම් එක
ඊට පස්සේ ඔයාගේ විදියට ක්වෙස්චන් මාක් එහෙම ජමවත් කන්ෆියුස් කරනවා මෙහෙම දෙන්නේ. වැරදුනා. ඔව් ඔව්. ඒක තමයි මට ඇත්තට ඉස්සෙල්ලා මතකයක් තිබුණේ. මට මතකයි කේෂාන්ස් කිව්වා මම කොහොම හරි ඉන්නේ පේලි දෙකකට ඕක. ඒ හින්දා මට වැඩි මතක නැහැ. පළවෙනි එකේ සෙට් දැන් අපි අප්ඩේට් පාරක් දාලා බලමු. මේක අපි දැන් මගේ පළවෙනි ID එක තියෙන item එක බලමු. පළවෙනි ID එක තියෙන item එක බැලුවොත් මම පළවෙනි ID1 කියලා item එකක් නැහැ මගේ. හරිද? ID1 කියන්නේ 7 කියලා තියෙන ID එක. ඒ නිසා මම ID 7 දෙන්නම්. ID 7 දෙන්නම්. එතකොට ID 7 වෙනි එක is_variable 0 තියෙන්නේ. false තියෙන is_variable. එතකොට මම මේක run කරොත් වෙන්නේ අලුත් එකක් insert වෙයි. connection success, data insert successful. අය අර උඩ ඔක්කොම run වෙනවනේ. එතකොට මේ ඔක්කොම මෙහෙම එනවා. data ටික ඔක්කොම retrieve වෙනවා. ඊට පස්සේ data updated successfully කියලා ආවා. data updated successfully කියන්නේ මගේ වැඩේ හරි. ඒ කියන්නේ මේක false එක මම refresh කරාම true කියලා එන්න ඕනේ. හරි true වෙලා. දැක්කද? එතකොට ඕක තමයි මේක. එතකොට බලන්න මේ අලුත් records උත් update වෙලා insert එකෙන් ඊට පස්සේ select එකෙන් අපිට ආවා මේ records ටික. delete එකත් ඒ වගේමයි. delete එකත් මේ වගේමයි. මේ update command එකම අපිට ගහන්න පුළුවන් ඕන. delete එකට query විතරයි change වෙන්නේ. query විතරයි. query මම දෙන්නම් delete is away delete from delete from then delete burgers delete from burgers delete from තමයිනේ. from delete from Delete. burgers where id එයා ඊට පස්සේ දැන් මෙතන දෙකක් සෙට් කරන්න ඕනේ. id එක විතරක් සෙට් කරා නම් ඇති. මම කියනවා id එක 10 වෙන item එක delete කරන්න කියලා. හරි. බලමු id එක 10 වෙන item එකක් තියනවා කියලා තියෙනවා. මේ hamburger කියලා මේ තුන් වෙනියට තියෙන item එක 10. ඒක delete වෙන්න කියලා කියනවා. 10 වෙන item එක. ඊට පස්සේ execute update ඒකමයි. row විශාලයි බිඳුව නම් data deleted successfully. මේක data delete fail. එච්චරයි. මේක run කරොත් බලන්න. data update successfully parameter index out of range to number of parameters is 1. sorry. මම මෙතන 2 කියලා දීලා තියෙන්නේ. 1 දෙන්න ඕනේ. ඒ හේතුව දැන් මෙතන එක පැරාමීටර් එකක් ඉල්ලන්නේ බලන්න. එක පැරාමීටර් එකක් ඉල්ලන්නේ. ඒ නිසා පළවෙනි කෙනා මෙයා. හරිද? පැරාමීටර් ඉන්ඩෙක්ස් එක 1 නේ. පළවෙනි කෙනා මෙයා. දුන්නා. run කරොත්. හරි. data updated successfully, data deleted successfully. දැන් බලමු 10 වෙනි data එක යන්න ඕනේ. 10 data එක ගිහිල්ලා. 10 නෑනේ. 9ට පස්සේ 11 තියෙනවා. 10 ගිහිල්ලා. ඕක තමයි database CRUD. එතකොට මම මේ අප්ඩේට් එකේ ෆොටෝ එකක් දාන්න. අර PHP එකේ කරන්නේ lazy කියලා හිතනවා. ඔව්. මේ එතකොට ඔය database ඔක්කොම ඉවරයිද? ඔව්. CRUD කියන්නේ database එච්චරයි. ඔව් ඉතින් මෙතරම් මේ සංජයකට තාමනාරේ වුණාද පොඩ්ඩක්? අර තුන ඊට වඩා කියලා දීලා දිනන්නේ ඒකයි මම බැලුවේ. මොකද්ද කියලාද? තව ආ හතරක් දැන් කියලා දීලා පොඩ්ඩයි මම බලලා.
ජක්කට වැඩිනුත් කියලා දීලා. මේ මට නම් නැති බං උදේටම දැන් මේ අපි දැන් කොහොමද මේ නාතරයි ටික හවසට පටන් මා නංගියෝ ගෙන්න යන්නත් ඕනේ. කන්න බොන්නත් එපයි බං අපි. හරි හරි. මේ මම ඉතින් දවසින් කරද්දී එන අමාරුයි අල්ලන් ඉන්න. එහෙම සීන්නක් තියෙනවා. ඔලුවට යන්නෙත් ඔව් බං. අමාරු. පට්ටම යන්නේ සෑන් අඩුයි. ඊටතන වන්ද උඹට කියන්නද දැන් මේ මහා රෑනකම් කරන්න අපි හවස් වෙද්දි පොඩ ඒ කියන්නේ 7 වත් වෙද්දි නවන්න බලමු. මොකද දන්නවද? ඊට පස්සේ බන් දැන් ආයෙ මේක ටික කරන්න දුව වැඩක් නැහැ නේ මේක බලන් ඉදියයි අයියා. ඔව් ඒක තමයි. ඒකට වෙලාවක් තියෙන්නත් එපේ. සිත් සර් එකක් කරලා තියෙනවා අර ස්කැනර් එක දාලා ඒක ඒ જાති එකක් කරමු ඈ BB වලට මං එවන්නද ඒක පොඩ්ඩක් බලන්න හද මොකද අනික මොකද අපි දැන් මේ ඩේටාබේස් වලින් පේපර් එකකින් ප්‍රශ්නයක් කරන්නේ නැද්ද? කරමුනේ. එතන ඩේටාබේස් වෙනසක් නැහැ ඉතින්. ඔව් ඒක බලමු ප්‍රශ්නයක් කරමු. අප්ඩේට් එක දාමු. දැන් අපිට දැන් මොනවද ටොපික්ස් ටික තියෙන පොඩ්ඩක් බලන්න. තියෙනවා තව ටොපික්ස් තෝගයක්. ඉවෙන්ට් හැන්ඩලින් තියෙනවා කලෙක්ෂන් ලිස්ට් සෙට් ඩික්ෂනරි ලැම්ඩා එක්ස්ප්‍රෙෂන් එක්සෙප්ෂන් ත්‍රෙඩින් MVC. එක්සෙප්ෂන් එකේ නම් දැන් ඉතින් ආයෙත් තව අමුතුවෙන් කරන්න දෙයක් තියෙනවද? ලොකුවට නෑ ඉතින් අර හැෂ් මැප් ටික ඕනනම් මට උඹට රෙෆරන්ස් එකක් දෙන්න පුළුවන්. ඕක ඕනි අර තියරි ඔලුවට දාගන්න ඒවා තමයි තියෙන්නේ මෙතන දැන්. හැෂ් එකේ මෙතන හැබැයි ඉවෙන්ට් හැන්ඩලින් එක බලන්න. මොකද හැෂ් මැප් කියන්නේ ඩේටාබේස් එක. ඔය හැෂ් කලෙක්ෂන් ලිස්ට් බං. කලෙක්ෂන් ලිස්ට් සෙට් ඩික්ෂනරි එකට තමයි හැෂ් මැප් හැෂ් සෙට් ඇරේ ලිස්ට් ඇරේ සෙට් නෑ ඇරේ ලිස්ට් ට්‍රෙඩ් තියෙනවනේ ඒ වගේ ඒවා තියෙනවා. ට්‍රෙඩ් තියෙනවනේ එක්සෙප්ෂන් නම් මහ ලොකු දෙයක් නෙමෙයි කියන්න පුළුවන් එක්සෙප්ෂන් ඉතින් අපිට මේ දන්න එක්සෙප්ෂන් එක ලියන්න කියලායි නේද නෑ ප්‍රශ්නයක් එන්නේ වෙනම. ද- කලින් පේපර්ස් වල වෙනම ප්‍රශ්නයක් ඇරලා දෙන එක්සෙප්ෂන්. ඒ කියන්නේ කොම් පේපර් වල විතරක් තරංග හොඳයි මේ ඇරලා දෙන ප්‍රශ්නයක්. එක්සෙප්ෂන් ප්‍රශ්නයක්. List 2 runtime errors. It has a briefly explain try catch finally used to exception handling. Say differentiate checked exception and unchecked exception. What is the usage of the keyword throw in programming? The following part of the program successfully compiled, but it created an exception during the execution. You are required to write the reason for it and program code to handle it. Do not write the complete program. සම්පූර්ණ ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු පස්සේ- පස්සේ- 5 මොකද කියලා තියන්නේ? මේක මොකද්ද කියන්නේ හරි ඒක අර මුල් කැලේ ටික නම් තියරි කැලේනේ. ඕ ඔය පස්වෙනි එකෙන් මොකද්ද අද කියන්නේ පස්වෙනි එකේ කියන්නේ ඔතන string string name name කියලා දීලා ඔතන integer එකනේ int length name.length. integer එකට ඇවිල්ලා තියෙනවා. ආ ඒතර name ඒක කියන්නේ මේ initialize කරලා නැහැ name එක. එතකොට name එක initialize කරලා නැති name එක කියලා තින්නේ. ඔව්. ඒ කියන්නේ integer එකට string එකක්. නෑ නෑ එහෙම නෙමෙයි. ඒක නෙමෙයි අවුල වෙලා තියෙන්නේ. මෙතන x කියන්නේ ආදේශ කරලා නැති ඒ කියන්නේ initialize String කරලා එකක් නැති දීලා තියෙන්නේ මේ length එක බලන්න ආ බෑනේ. නෑ string name එකට value එකක් දීලා නැහැ නේ. ඔව් ඒක තමයි. එතකොට null point එකක් දෙන්න null point එකක් තමයි. null point එකක් එන්න ඕනේ ඒතකොට නේ. ඒක handle කරන්න විතරයි තියෙන්නේ. handle කරන්න අපිට කරන්න දෙයක්. එතකොට අපිට ගන්න දෙන්නේ try එක දාලා ඕක දාලා catch එක දාලා null point exception කියලා දාලා මේ system out එකක් දාන්න එච්චරයි. ඔව් එච්චරයි. ඒක තමයි කරන්න දෙයක්. අපිට වැඩිපුරම use වෙන exception જાති කීයක් තියෙනවද? 4ක් විතර නේ තියෙන්නේ. input output එකයි IO exception එකයි null point එකයි ඊට පස්සේ arithmetic එකක් තියෙනවනේ. arithmetic
නැටි SQL SQL exception format number Interrupted format එකක් තියෙනවා. interrupted එක එන්නේ මේකට threading වලට threading කරද්දි exception එකක් handle කරන්න තියෙනවා. thread නේ. එතකොට දැන් ප්‍රශ්නයක් කරනවද interrupted එක නෙමෙයිද? interrupted එක තමයි දාන්නේ. දැන් මොනවා කරන්නේ database ප්‍රශ්නයක් ආ කරනවා. ඒක තමයි. දැන් ප්‍රශ්න කරන්න ඔයා මොකද පොඩි දන්නේ රෙස්ට් එකක් කරලා මම 2:00 මාරෙද්දි යන්න ඕනි